රයිට් එහෙනම් හැමෝටම ක්ලාස් එක පටන් ගන්න. good evening සියලුම දෙනාට. මැසේජ් එකක් දැම්ම මම කලින් මට රිප්ලයි දෙන්න දුන්නා. good evening සියලුම දෙනාට. පන්තිය පටන් ගන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. දැන් අද ඕගොල්ලෝගේ පන්තියේ දෙසැම්බර් මාසෙට තියෙන අවසාන දවස. හරිද? 4 වෙනි දවස දෙසැම්බර් මාසෙට තියෙන අද පන්තිය. ඊට පස්සේ නැවත අපි පන්ති පටන් ගන්න ජනවාරි මාසේ 4 වෙනිදායින් පස්සේ ජනවාරි මාසේ 4 වෙනිදාට කලින් ඒ කියන්නේ හෙට නෙවෙයි හෙට 29 පොයනේ 30 31 සහ 1 2 කියන දවස් 4 තුල ඇවිල්ලා ඔයාලගේ ජනවාරි මාසෙට අදාළ ෆී එක ගෙවන්න කියලා දෙමව්පියන් දැනුවත් කරන්න. එතකොට ඔයාලට දෙයිපුතේ ජනවාරි මාසෙට පන්ති තියෙන කාලසටහන සහ ජනවාරි මාසෙට පන්තියට ලොග් වෙන්න ඕන පන්තියට මේ මීටින් එකට ජොයින් වෙන්න තියෙන අලුත් ID එකයි පාස්පෝර්ට් එකයි දෙකම ඔයගොල්ලන්ට අපි ෆී එක ගෙවන්න ආවට පස්සේ තමයි දෙන්නේ. හරිනේ? ඔන්න පණිවිඩය කිව්ව නැත්නම් තා පැයක් විතර අපි පන්ති කරගෙන යනකොට කට්ටිය අඩු වෙන නිසා පටන් ගන්නෙත්ම කිව්වේ ජනවාරි මාසේ පන්ති 4 වෙනිදාට පස්සේ තමයි පටන් ගන්නෙ. කාලසටහන දෙන්නේ ඔයගොල්ලන්ට මෙහෙට ආවට පස්සේ දෙන්නේ කාලසටහන මෙහෙට ආවට පස්සේ එතකොට ඔයාලගේ පන්ති ගාස්තුව ජනවාරි ෆී එක ගෙවන්න ඕනේ හැමෝම. ගෙවුවට පස්සේ ඔයාලට අලුතෙන් මීටින් ID එකකුයි පාස්පෝර්ට් එකකුයි දෙනවා. ඊළඟට ගොඩක් අය ඉන්නවා දැන් කලින් පන්ති වලට එන්න බැරි වෙලා මැසේජ් ලැබිලා නැහැ. එහෙම ප්‍රශ්න තියෙන අය. ඊළඟට තව ප්‍රශ්නයක් බැංකුවට සල්ලි දාන්න පුළුවන්. මට දැන් ඔයගොල්ලන්ට account number එක කියන්න බෑ. ඔයගොල්ලෝ හෙට නෙවෙයි අනිද්දා උදේ 9න් පස්සේ ඔෆිස් එකට කතා කරලා account number එක ඉල්ල ගන්න. එතකොට ගෙදර ඉඳන් උනත් සල්ලි transfer කරන්න පුළුවන්. හරිද? right ඊළඟට මේ පන්තිය පටන් ගන්න කලින් තව දෙයක් මතක් කරනවා. දැන් කලින් පන්ති 3ටම එන්න බැරි වෙච්ච කෙනෙක් හරි අතරමැද පන්තියකට එන්න බැරි වෙච්ච කෙනෙක් හරි ඉන්නවනම් ඒකේ නෝට් ටික ලියා ගන්න, ඒ කොටස් ටික කරගන්න සහ පාඩම බලා ගන්න. සම්පූර්ණ පාඩමම අත්‍යවශ්‍ය කොටස් සහිත සම්පූර්ණ පාඩමම YouTube එකේ නැනපියස channel එකට දාලා තියෙන්නේ. ඔව් දාලා තියෙන පුතේ. දාලා තියෙන්නේ මේ වෙද්දි දාලා තියෙන්නේ. ඒක සුළු කාලයක් තියෙන එකකින්ද ඉක්මනට අයින් කරනවා. ඒක නිසා බලලා වීඩියෝ එක දැන් බලන්න එපා. මේ ක්ලාස් එක යන අතරතුරේදී මේක වුණාම බලලා නෝට් එක ලියාගෙන නෝට් එක ලියලා තියාගන්න. හරිද? අපි සාමාන්‍යයෙන් ගිය සතියේ පිටු දෙකක විතර නෝට් එකක් ලියලාදී 100 දෙපැත්තක් විතර ඒකට ඉඳ තියාගෙන අද සහභාගී වෙන කලින් සතියේ එන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් කිව්වේ වීඩියෝ එක බලලා ඊටු නෝට් එක සම්පූර්ණ කරගන්න. හරිද? දැන් මොකද කලින් සතියේ දැන් අද ඉන්න ළමයි ටික ඔක්කොම හිටියේ නෑ. මට මතකයි කලින් සතියේ ටිකක් අඩුවෙන් හිටියේ. ඒක නිසා මම ඒක මතක් කරේ. ඊළඟට මේ අර SMS ලැබෙන්නේ නැති ප්‍රශ්න තියෙනවානේ. ගොඩක් අයට ලැබිලා සමහරවිට බලන්නේ මතක තියාගන්න SMS එකක් නෙවන්නේ. මැසේජ් එක කිව්වහම ඒක SMS එකක් විදියට එන්නේ. ඔයාලගේ ෆෝන් එකේ සාමාන්‍ය SMS එන තැනට තමයි මැසේජ් එක එන්නේ. ඒකේ තියෙනවා මීටින් ID එකයි පාස්පෝර්ට් එකයි. ඒකෙන් පුළුවන් පුතේ ඔයාලට මේ ලොග් වෙන්න. කිසිම ගැටලුවක් නැහැ. දෙන පාස්පෝර්ට් එකේවත් ID එකේවත් ඒක හරියට එවනවා. ගොඩක් අය මේ එවන SMS එක බලන්නේ නැහැ. නැලපියස කියලා ආවම මැසේජ් එක බලන්න. හරිද? කාලසටහන ඔයගොල්ලන්ට ඊළඟට මතක නැහැ. හරිද? එහෙම නැත්නම් ගොඩක් දුරට දැන් මේක වීඩියෝ එක YouTube එකට දානකොට ඒක කට් කරන්නත් ඕනේ. වැඩ ගොඩාක් කරන්න ඕනේ. ඒක නිසා තමයි ගොඩක් ඉක්මනට YouTube එකට වීඩියෝ එක දාන්න බැරි වෙන්නේ. හරි, ඒක නිසා අවශ්‍ය වෙලාවට විතරක් ඔයාලගේ මයික් එක ඔන් කරගන්න. හරි. අපි ගිය සතියේ කතා කරේ අපිට කතා කරන්න දෙන අලුත් පාඩමට අදාළව. ඒ කියන්නේ අපිට කතා කරන්න තියෙන කැමරා ඔන් කරන්න ඕනෙත් නැහැ. හරිද? අවශ්‍ය වුණොත් පුතේ මම කියන්න. හරිද? ඔයගොල්ලෝගේ ප්‍රශ්න අහන වෙලාවට මම දෙන දේ ඇගයි කරලා ඒව පෙන්වන වෙලාවට විතරක් ඔයාලගේ කැමරාව ඔන් එකේ තියාගන්න. දැනට අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. අපි ගිය සතියේ කතා කරා මම කලින් 6 වසරේදී ඔයගොල්ලන්ට උගන්වපු පාඩමක් මතක් කරා. ගැලීම් සටහන් සහ ෆ්ලෝ chart ගැලීම් සටහන් සහ ඇල්ගොරිතම් කියන කොටස අපි ගැටලුවක් විසඳද්දී ගිය සතියේ ප්‍රැක්ටිකලි මම ගැටලුවක් අරගෙන අපි ඒක විසඳුවා ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලයේ සෙවීමට අදාළ ඒ වගේ ගැටලුවක් විසඳද්දී අපි ස්ටෙප් බයි ස්ටෙප් ලියා ගන්න ඕනේ ඇල්ගොරිතම් එක සහ නිර්මාණය කරන්න ඕනේ අදාළ රූප භාවිතා කරලා ෆ්ලෝ chart එක. අපි කලින් සතියේ කතා කරා ඒ වගේ සුජිකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න පාවිච්චි කරන
ගැලීම් සටහන ඇල්ගොරිතම් එක කියන කොටස් දෙකම ගැන කතා කරලා අපි ඒක ප්‍රැක්ටිකලි ස්ක්‍රැච් මෘදුකාංගය තුල කරලා බැලුවා. මතක ඇති කියලා මම හිතනවා. ඊළඟට අපි කතා කරා තව දෙයක් තමයි මේ ස්ක්‍රැච් වැඩසටහන ඕපන් කරලා ඒකේ වැඩ කරන එක ගැන තමයි අපිට අද ගොඩක් දුරට කතා කරන්න තියෙන්නේ මේ ක්ලාස් එකේදී. එතකොට ස්ක්‍රැච් වැඩසටහන මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න ඒ දේවල් ටික කරගන්න අවශ්‍ය කරන වීඩියෝ එකක් මම ඔයගොල්ලන්ට මගේ YouTube channel එකේ දාලා ඇති. how to install scratch කියලා ඇති වීඩියෝ එකක්. scratch video series එකේ බලන්න මුල්ම හරියට දාපු වීඩියෝ එකක් ඇති. අන්න ඒ වීඩියෝ එක බලලා ඔයාලගේ පරිගණකයට ස්ක්‍රැච් එක ඩවුන්ලෝඩ් කරලා දාගන්න. හරිද? ඒකේ ස්ක්‍රැච් විතරක් නෙවෙයි ස්ක්‍රැච් එකත් එක්ක තව දාගන්න ඕනේ software එකක් තියෙනවා Adobe Air කියලා. ඒ දෙකම ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය කරන link දෙකත් එක්කම මේ වීඩියෝ එකේ දාලා ඇති. හරිද? ඒ වීඩියෝ එක බලලා හරියට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න කම්පියුටර් එකට ස්ක්‍රැච් එක. මේක අර මෘදුකාංගයක් වුණාට සාමාන්‍ය මෘදුකාංගයක් වගේ නෙවෙයි ප්‍රෝග්‍රෑමින් මෘදුකාංගයක් නිසා ප්‍රෝග්‍රෑමින් software එකක් නිසා හරියටම ඉන්ස්ටෝල් කරගන්න ඕන. හරිද? ඒ කියන්නේ ඒකේ ඉස්සෙල්ලා ස්ක්‍රැච් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න කලින් Adobe Air කියන software එක දාලා තියෙන්නම ඕන. Adobe Air දාන්න නැතුව ආඩ බෑ ස්ක්‍රැච් එක ඉන්ස්ටෝල් කරන්න error message එකක් දෙනවා. වැඩ කරන්නේ නැහැ. ස්ක්‍රැච් එක දාන්නම දෙන්නේ නැහැ. ඒක නිසා මුලින් Adobe Air ඉන්ස්ටෝල් කරලා ඊට පස්සේ ස්ක්‍රැච් එක දාන්න ඕනේ. මම අද පාඩමේ අතරමඟදී ඔයගොල්ලන්ට ස්ක්‍රැච් එක දාන්න හැටි කියලා දෙන්නම්. හරි. අපි ගියසතිය කතා කරේ මේ ඇල්ගොරිතම් එකක් හදලා ඒකට ගැලීම් සටහනක් නිර්මාණය කළා. ඒකට අනුව ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කිරීම ගැන. ගැලීම් සටහන ගැන කතා කරනකොට අපි කලින් සතියේදී ගැලීම් සටහනක් නිර්මාණයේදී හම්බ වෙන අපිට ගැලීම් සටහනක් නිර්මාණයේදී හම්බ වෙන ගැලීම් සටහනක් නිර්මාණයේදී හම්බ වෙන control structures එහෙම නැත්නම් පාලන ව්‍යුහ තුන ගැනම අපි ඊයේ සතියේ කතා කරා. control structures එහෙම නැත්නම් පාලන ව්‍යුහ තුන ගැනම අපි ඊයේ සතියේ කතා කරා. ඒකෙදි මම හිතන්නේ මම නෝට් එක ලිව්වා අපි පළවෙනි පාලන ව්‍යුහය ගැන මම ලිව්වා දෙවෙනි පාලන ව්‍යුහය ලිව්වද කියලා මට ඔයගොල්ලෝගේ පන්තියේ මතක නැහැ. එකම දවසේ පන්ති දෙකක් තියෙන නිසා එකක් ඉවර වෙලා නැහැ මේ 7 වසරේ දෙවෙනි බැච් එක පටන් ගත්තේ. මම හිතන්නේ control structures තුනේම රූප සටහන ඇඳ මතකයි නේද? උදාහරණ විදිහට තුනේම රූප සටහන ඇඳලා පළවෙනි එක sequence model එක එහෙම නැත්නම් අනුක්‍රමය කියන model එක ලිව්වා මතකයි. මට කියන්න දෙවෙනි මොඩල් එකට අදාළ නෝට් එක ලිව්වද? ඒ කියන්නේ සිලෙක්ෂන් එහෙම නැත්නම් තේරීමට අදාළ නෝට් එක ලිව්වද නැද්ද? chat එකේ ටයිප් කරලා එවන්නකො ලියලාද නැද්ද කියලා. හරි. අපි ඔන්න ගිය සතියේ එතකොට ලිව්වා සර් හරි. ඒවලා තියෙනවා මේ ලිව්වා සර් කියලා සිග්නල් උත් ඒවලා තියෙනවා නේ හරි. හරි ලිව්වා නම් කිසි ගැටලුවක් නැහැ. මට මේ හරියටම අර එකම පන්තිය දෙපාරක් කරනවා. ඔයගොල්ලෝ ටිකක් පහුවෙලා පටන් ගත්තා අයත් නිසා පොඩ්ඩක් පැටලුණා පන්තිය. ඒක නිසා මේ ඇහුවේ. හරි. මම අද ඔයගොල්ලන්ට කොහොමද කියලා දෙනවා ස්ක්‍රැච් එක ඉන්ස්ටෝල් කරගන්න විදිහ ඒ දේවල් ටික කොහොමද කතා කරලා තමයි ගියසති මම ඒව ගැන කතා කරේ නැහැ එකපාරටම මේ අපි කතා කරලා ඇල්ගොරිතම් එකක් සහ ෆ්ලෝ chart එකක් නිර්මාණය කළා. ඊට පස්සේ කෙලින්ම ප්‍රෝග්‍රෑම් එකක් කරා පොඩි සුජුකෝණාශ්‍රයක වර්ගඵලයේ සෙවීමට අදාළව. හැබැයි මම ගියසති කරු ප්‍රෝග්‍රෑම් එකේදී මුලින්ම මතක තියාගන්න ඕන දේ තමයි ප්‍රෝග්‍රෑම් එක ලියන්න කලින් මම ඔයගොල්ලන්ට පේන්නම නිර්මාණය කරා ගැලීම් සටහන සහ ඇල්ගොරිතම් එක කියන දෙකම. හරිද? ගැලීම් සටහන ඇල්ගොරිතම් එක දෙකම නිර්මාණය කරලා තමයි අපි ප්‍රෝග්‍රෑම් එක හැදුවේ. හරි ඒක නිසා මතක තියාගන්න පළවෙනි කාරණේ නිකම්ම ගියපු ගමන් අපිට ප්‍රෝග්‍රෑම් ලියන්න බෑ. ප්‍රෝග්‍රෑම් එක ලියන්න කලින් අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ ඒකට අදාළ ගැලීම් සටහන සහ ඇල්ගොරිතම් එක ගොඩනගලා ඉන්න. එහෙම නැතුනොත් ඉතින් පුතේ ඔයගොල්ලන්ට බැරි වෙනවා. ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වත් ඒක මොකටද ප්‍රෝග්‍රෑම් එක ලිව්වේ? ඒකේ ස්ටෙප් ටික හරියට ලිව්වද? ඒ දේවල් දන්නේ නැහැ අපි ගැලීම් සටහනයි ඇල්ගොරිතම් එකයි නිර්මාණය කරේ නැති වුණොත්. හරි. ඊළඟට අපිට තව එක ලියන්න තියෙනවා control structure එකක්. අපි ඒක ලියලා අද පාඩමට යමු. මාතෘකාව ලියා ගන්න ගිය සතිය අපි ලියලා තියෙන අනුක්‍රමය selection අනුක්‍රමය sequence තේරීම selection ගාවට නිකන් ලිව්වා ගිය සතිය. අද පොඩි මාතෘකාවක් ලියා ගන්න
පුනර්කරණය එහෙම නැත්නම් repetition. පුනර්කරණය එහෙම නැත්නම් repetition. ඔන්න ඔයගොල්ලන්ට මම පෙන්න දැම්මා. පුනර්කරණයේ මාතෘකාව repetition. හරිද? පුනර්කරණය repetition. මාතෘකාව පුනර්කරණය වරහන් ඇතුලේ repetition. 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 ඒකේ යටතේ ලියා ගන්න ගැටලුවක් විසඳීම සඳහා අප විසින් නිර්මාණය කරන ඇල්ගොරිතමයක ඇති උපදෙස් එකක් හෝ කිහිපයක් ඇල්ගොරිතමයක ඇති උපදෙස් එකක් හෝ කිහිපයක් නැවත නැවත ක්‍රියාත්මක වීම එකක් හෝ කිහිපයක් නැවත නැවත ක්‍රියාත්මක වීම පුනර්කරණය ලෙස හඳුන්වයි. එකක් හෝ කිහිපයක් නැවත නැවත ක්‍රියාත්මක වීම පුනර්කරණය ලෙස හඳුන්වයි. පුනර්කරණයක් සිදුවන්නේ ඇල්ගොරිතමය තුල ලියා ඇති පුනර්කරණයක් සිදුවන්නේ ඇල්ගොරිතමය තුල ලියා ඇති කොන්දේසියක් සත්‍ය වීම හෝ අසත්‍ය වීම මතය. සත්‍ය වීම හෝ අසත්‍ය වීම මතය. කොන්දේසියක් සත්‍ය වීම හෝ අසත්‍ය වීම මතය. හරි ඔයගොල්ලන්ට පුතේ ඒකට උදාහරණයක් අච්චු පොතේ දීලා තියෙනවා. මම රිපිටිෂන් එකට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේව සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් එකක් තුල හදන්න පුළුවන් උදාහරණ නෙවෙයි. මේව සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මේ රිපිටිෂන් කියන දේ තේරුම් ගන්න දීපු
උදාහරණයක්. මේකෙදී ආරම්භයේ තියෙනවා කාසියක් කැටයකට කාසි දැමීමට කැටයක් ගැනීම කියලා තමයි ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කරලා තියෙන්නේ. ඒකෙදී සාමාන්‍යයෙන් අපි කරන දේ තමයි කාසි කැටය ඇතුළට දාන එක. කැටේ පිරී ඇද්ද කියලා පරීක්ෂා කළා. ඔවුනම් ආයමත් අපිට කාසි දාන්න බෑ කියන දේ තෝරගෙන නිමාව දෙනවා. හැබැයි නැවත මේකට කැටේ පිරී නැත්නම් අපිට ඉඩ තියෙනවා නම් තව කාසි දාන්න පුළුවන් නේ. ඒ කියන්නේ ආයමත් මේක රිපීට් වෙලා උඩින් ඉඳලා ප්‍රෝග්‍රෑම් එක වැඩ කරනවා නැවත. ඔන්න ඔකට තමයි රිපිටේෂන් එකක් කියන්නේ. ආයෙ පැහැදිලි කරොත් අපි උදාහරණයක් මේ වගේ දෙයක් ගත්තට පස්සේ රිපීට් වෙන්න මොන හරි ලියද්දි උදාහරණයක් මේකේ තියෙනවා කාසි දැමීමට කැටයක් ගැනීම. ඒකෙදි අපි ගෙදරුණත් එහෙමනේ කැටයකට කාසි දාද්දි කැටේ පිරලා නම් අපිට තවත් කාසි දාන්න බෑ. ඒකට ඉතින් ඕගොල්ලෝ මොකද කරන්නේ? අර වැඩිපුර තියෙන කාසි ටික හල්ලා තමයි ආයෙමත් දාන්න බලන්නේ. එතකොට සමාජයට වැඩිපුර හලපුවා අඩු වෙන්නත් පුළුවන්. නේද? right. ඒක නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් අපි කැටයක් ගත්තට පස්සේ ඒකට කාසි පුරවලානේ. ඉඩ තියෙනවා නම් කැටේ අපි තව තව පුරවනවා. කවදා හරි මේක පිරෙනකන් අපිට පුළුවන් කැටේට කාසි දාන්න. එතකොට මේක පිරෙන තෙක් එහෙම නැත්නම් පිරලා නැත්නම් අපිට නැවත කාසි දැමීම කියන දේ කරන්න පුළුවන්. ඒකට අපි කියනවා අපි නැවත ඒ ඇල්ගොරිතම් එක තුල කාසි දාන වැඩේ කරනවා නම් රිපිටේෂන් එකක් තමයි එතන වෙන්නේ. නැවත එකම ක්‍රියාව සිදු වෙනවා. කැටේට කාසි දැමීම කියන දේ නැවත සිදු වෙනවා. හැබැයි කවදා හරි කැටේ පිරි ඇද්ද? ඔව් නම් ඒ ප්‍රශ්නෙට උත්තරේ එතනින් වැඩේ ඉවර කරන්න වෙනවා. හරිද? අන්න ඕක තමයි රිපිටේෂන් එක කියලා කියන්නේ. හරිද? පුනර්කරණයේද වීමට අදාළ කොන්දේසිය පරීක්ෂා කිරීම ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් තමයි පුනර්කරණය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් බලන්න පුළුවන් මේ කැටේ පිරලාද කියලා. එහෙම නැත්නම් එක්වරක් ක්‍රියාත්මක වීමෙන් පසු Nokia OnePlus ෆෝන් එක පාවිච්චි කරන කෙනාට කියන්නේ මම වින්ඩෝ එකේ අඳින්න එපා මම ඔයාව ක්ලාස් එකකින් බෑන් කරනවා. හරිද? Nokia OnePlus මම නම දාලා තියෙන කිව්වේ. වින්ඩෝ එකේ අඳින්න එපා ගොඩක් ළමයි වින්ඩෝ එක දිහා බලාගෙන ඉන්නේ. හරිද? ඔහොම තමයි ඉතින් ඔයගොල්ලන්ට පොඩ්ඩක් අයින් කරනවා මම ඔයාව මේ ක්ලාස් එකෙන්. ක්ලාස් එකට ආව නම් පන්තියේ වැඩේ අහගෙන ඉන්න. හරිද? අනිත් පැත්තට කිව්වේ වින්ඩෝ එකේ අඳින්න එපා වුණ මම එයාට පොඩි වෝනින් එකකුත් දැම්මා. ඊළඟ පාර මම ඔයාව අයින් කරනවා. හරි. අපි කතා කරේ ඒකනේ ඔයගොල්ලෝ පාඩමට බාර කරනවානේ මට උගන්වන්න යනකොට මොකක් හරි කොම් එකක් කරාම ඉතින් ඒ පාර පාඩම කරන දේ නවතිනවා. හරි. පුනර්කරණය වීමේදී පුනර්කරණය ආරම්භ කිරීමෙන් ප්‍රථමයෙන් කොන්දේසිය පරීක්ෂා කරන්න පුළුවන්. නැත්නම් එක්වරක් ක්‍රියාත්මක වීමෙන් පසුව කොන්දේසිය පරීක්ෂා කරන්න පුළුවන්. ලිවීමට පෙර උදාහරණයක් අරගෙන දීලා තියෙනවා පෑන් එක තින්ත තියෙනවද කියලා අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන් ලියන්න පෙර. පෑන් තින්ත තියෙනවා නම් ලියන්න පුළුවන්. ආයෙ පෑන් තියලා ගියා ආයෙ ඇවිල්ලා පෑන් තින්ත තියෙනවා නම් ලියන්න පුළුවන්. හරිද? ලිවීම කියන දේ එතකොට රිපීට් වෙනවා. පෑන් තින්ත තියෙනකම් අපිට පුළුවනි පෑනක් ගැනීම මේක බලන්නකෝ ආරම්භයේ දීලා තියෙන පෑනක් ගැනීම කියලා. පෑනේ තින්ත තිබෙනවාද කියලා දෙනවා. නැතනම් ලියන්න බෑනේ. අයින් කරලා දැම්මා. ඔව් නම් ලැබීම. ඊට පස්සේ ඒකේ එහා පැත්තේ ඔයගොල්ලන්ට ඕකේ දෙවෙනි වර්ගය දීලා තියෙනවා. ආරම්භයේ පෑනක් ගැනීම ලියලා ඉවර වෙලා බලනවා පෑන තින්ත තියෙනවද කියලා. පෑන තින්ත නැතනම් පෑන තින්ත ඉවරද කියලා බලනවා. පෑන තින්ත ඉවරයි නම් ඔව් නම් වැඩේ ඉතින් හරිය ලියන්න බෑනේ. නැතනම් නැවත ලිවීම කියන තැනට රිපීට් වෙනවා. හරිනේ? එතකොට ඔන්න රිපිටේෂන් එකේ අපිට කාරණා දෙක ගැන පැහැදිලි කරනවා. ඊට පස්සේ ස්ක්‍රැච් වැඩසටහන ගැන තමයි එතනින් එහාට ඔයගොල්ලන්ට පාඩමේදී දීලා තියෙන්නේ. මුදුගාංගයේ හඳුන්වා දීම හා වැඩසටහන් සංවර්ධනය කිරීම කියලා ප්‍රෝග්‍රෑම් එක ගැන කියලා දෙන්න. එතනින් ඉස්සරහට ප්‍රෝග්‍රෑම් හදන්නත් තමයි මෙතන ඉඳලා තියෙන්නේ. හරිද? දැන් කම්පියුටර්ස් ඇතියට මේක ප්‍රශ්නයක් කරගන්න එපා. හරිද? හේතුව තමයි කම්පියුටර්ස් ඇතියට ෆෝන් එකෙනුත් ස්ක්‍රැච් කරන්න පුළුවන්. හරි මට ඒක දැන් මේ වෙලාවේ කියලා දෙන්න බෑ පුතේ මම ඒක ඔයගොල්ලන්ට වීඩියෝ එකක් හදලා දාන්නම් හෙට හවස් වෙද්දි වගේ ඒක අප්ලෝඩ් කරන්නම් ටිකක් හදලා තියෙන්නේ ඊටු ටික හදලා ඔයගොල්ලන්ට බලන්න මම ඒක අප්ලෝඩ් කරන්නම් එතකොට ඔයගොල්ලන්ට පුළුවනි ෆෝන් එක හම්බෙච්ච වෙලාවක හැබැයි ෆෝන් එකෙන් කරනකොට ඔන්ලයින් තමයි කරන්න වෙන්නේ ඒ කියන්නේ ඉන්ටර්නෙට් එක තමයි ස්ක්‍රැච් එක පාවිච්චි කරන්න වෙන්නේ ෆෝන් එක හම්බෙච්ච වෙලාවක එතකොට මම මේ කියලා දුන්න ප්‍රෝග්‍රෑම් එකක් මේ වීඩියෝ එක බලාගෙන හරි පස්සේ කරලා බලන්න පුළුවන්. කම්පියුටර් තියෙන අයට
දැන් මේක පාඩම යන ගමන් කරලා බලන්න එපා. පස්සේ ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එක ඉන්ස්ටෝල් කරලා බලන්න. හරිද? මම ඩවුන්ලෝඩ් කරන තැන ඉඳලම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඩවුන්ලෝඩ් කරන තැන ඔයගොල්ලන්ට කියලා දෙන්නේ නැහැ මම මේ ක්ලාස් එකේදී. ඒකෙත් මම වීඩියෝ එකක් දාලා තියෙක බලන්න. ඒකේ ලින්ක්ස් දෙකම දීලා ඇති. හේතුව මම දැන් ඩවුන්ලෝඩ් කරන්නේ කියලා දුන්නොත් ඔයගොල්ලෝ වරද්ද ගන්නවා. ඒක තියෙනවා ඉස්සෙල්ලම ඩවුන්ලෝඩ් කරද්දී ස්ක්‍රැච් එකට කලින් ගන්න ඕනේ Adobe Air කියන මෘදුකාංගය. හරිද? ඒ software එකේ අලුත් version පරණ version කියලා දෙකක් තියෙනවා. ඒකේ අලුත් version එක දාන්න ඕනේ Adobe Air වල. ඒකේ link එක මම ඔයගොල්ලන්ට මම අර ඉස්සෙල්ලා කියපු වීඩියෝ එකේ පහලින් දාලා ඇති. ඒක උඩ ක්ලික් කරලා එකපාරම ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට සර්ච් කර කර හොය ඉන්න ඕනේ නැහැ. ඊළඟට අනිත් එක තමයි ස්ක්‍රැච් එක ඩවුන්ලෝඩ් කරන්න. ඒකට අදාළව මම link එකක් දාලා ඇති. මේ වීඩියෝ එකේ description එකේ බලන්න. ඒකදී ඔයගොල්ලෝ ගන්න ඕනේ දැන් ඒ link එක උඩ ක්ලික් කරොත් නම් හරි මෘදුකාංගය ඩවුන්ලෝඩ් වෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව ඔයගොල්ලෝ ස්ක්‍රැච් එක හොයාගෙන ගිහලා ඩවුන්ලෝඩ් කරොත් ඒකෙදි එන්නේ ඔයගොල්ලෝගේ අතේ සාමාන්‍යයෙන් කෙනෙක් ඩවුන්ලෝඩ් කරන්නේ ඕෆ්ලයින් එඩිටර් එක නෙවෙයි. ඕෆ්ලයින් එඩිටර් එක නොවුනොත් ඔයාගන්නේ ඔයාට ඉන්ටර්නෙට් නැති වෙලාවට ඒක පාවිච්චි කරන්න බැරි වෙන බව. හරිද? ඒක නිසා පුතේ මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඔයා ඩවුන්ලෝඩ් කරන්න ඕනේ ඕෆ්ලයින් එඩිටර් එක. හරිද? ඔන්ලයින් එක ඩවුන්ලෝඩ් කරොත් ඒක ඉන්ටර්නෙට් ඕන හැමතිස්සෙම පාවිච්චි කරන්න ස්ක්‍රැච් එක. ඒක හරියන්නේ නැහැ. ඕෆ්ලයින් එක දාගත්තාම ඉන්ටර්නෙට් නැතත් ඕනම වෙලාවක ඔයාට කිසි ගැටලුවක් නැතුව ඔයාගේ කම්පියුටර් එකේදී ස්ක්‍රැච් ප්‍රෝග්‍රෑම් ලියලා රන් කරලා ඕන දෙයක් කරලා බලන්න පුළුවන්. හරි? ඒක නිසා ඕෆ්ලයින් එක ගන්න අවශ්‍ය කරන link එක මම ඔයගොල්ලන්ට මගේ වීඩියෝ එකක් ඇති ස්ක්‍රැච් ඉන්ස්ටෝල් කරමු කියලා අන්න එකෙන් අරගෙන ඔයගොල්ලන්ට පුළුවන් හොයාගන්න. හරි? ඒකෙන් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. right. මම දැන් මේ වෙද්දී already මම මේ දෙකම ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. මේක ගැන ඔයගොල්ලන්ට පොඩි හැඳින්වීමක් දීලා දෙනවා. දෘෂ්ට වැඩසටහන් සමවර්ධනයේ මෙබලමක් වන ස්ක්‍රැච් උපදේශ කාණ්ඩ බ්ලොක්ස් නැත්නම් කමාන්ඩ් බ්ලොක්ස් සහිත අන්තර් ක්‍රියාකාරී මෘදුකාංගයක් කියලා දීලා තියෙනවා. ඒ වගේම මේක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් එකක්. හරියටම link එක හොයාගත්තාම නොමිලේ වාගත කරගන්න හැකිය. මේ තියෙන්නේ යාළුවෝ ඔෆිෂියල් වෙබ්සයිට් එක මම ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා. ඕකෙදි අර හරියටම ගිහිල්ලා තෝරගන්න ඕන. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඔන්ලයින් එක තමයි දෙන්නේ. හරි ඒක නිසා මේ software එක මම ඔයගොල්ලන්ට අර link එකේ දාලාදී හරියටම ගන්න එක. විවෘත ප්‍රභව මෘදුකාංගයක්. එහෙම නැත්නම් අපි කියන මේකට open source වර්ගයට අයිති වෙන මෘදුකාංගයක් කියලා. open source කියන හේතුව තමයි මේ මෘදුකාංගය අපි සල්ලි දීලා ගන්න ඕන මෘදුකාංගයක් නෙවෙයි. හරිද? free තමයි අපිට දෙන්නේ. විශේෂයෙන් මේක education purpose හදපු එකක්. ළමයින්ට ඉගෙන ගන්න programming coding අධ්‍යාපනය සඳහා භාවිතා කරන්න හදපු මෘදුකාංගයක්. ඒක නිසා මේක නොමිලේ තමයි දෙන්නේ ඩවුන්ලෝඩ් කරගන්න. සල්ලි ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකෙදි ඩවුන්ලෝඩ් කරද්දී අනිවාර්යයෙන්ම මුලින් මේ කතිය මේක දීලා තියෙන්නේ මේ ස්ක්‍රැච් එක ගන්න හැටි විතරයි. නමුත් Adobe Air කියන එක ඉස්සෙල්ලා ඉන්ස්ටෝල් කරලා ඉන්නම වෙනවා. නැති වුණොත් වැඩ කරන්නේ නැහැ. ඔයා මොන ස්ක්‍රැච් එක ඩවුන්ලෝඩ් කරා. හරි ඒක නිසා ඒක මතක තියාගන්න. රෙසන්දුගේ මයික් එක ඔන් එකේ ඔන්න මම අයින් කරා. හරිද? ඔයගොල්ලෝ මයික් ඔන් කරන්න එපා පුතේ. එතකොට ඔයගොල්ලෝගේ ගෙදර මේ හට්ටි බලක් දරුණොත් මා හයියෙන් මට ඇහෙනවා. හරි අම්මා බැන්නත් ඒකත් ඇහෙනවා. ඒක නිසා අනිත් ළමයිටත් ඇහෙනවා. මයික් එක ඔෆ් කරලා තියාගන්න. ඔයගොල්ලෝ මතක තියාගන්න. හරිද? හරි එතකොට ඒක ඩිස්ටර්බ් පාඩමකට මා හයියෙන් ඇහෙනවා. මම මෙතන මේ ලොකු ස්පීකර් සයිකල් දෙන්න ලොකුට සද්දට ඇහෙනවා. හරි. එතකොට ස්ක්‍රැච් එක අපිට ඒ විදිහට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්නේ මෙන්න මෙහෙමයි. හරි. හොඳට බලාගෙන ඉන්න ඉන්ස්ටෝල් කරන විදිහ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකකට දැන් මම පෙන්නනවා වීඩියෝ එකකුත් දාලා තියෙනවා. හරිද? right. ඔන්න බලන්න මම මගේ කම්පියුටර් එකට දැන් මම මේකේ තිබ්බ ස්ක්‍රැච් එක අයින් කරා. දැන් නැවත මම මේකට ස්ක්‍රැච් එක ඉන්ස්ටෝල් කරගන්න තමයි සූදානම් වෙන්නේ. මගේ කම්පියුටර් එකේ මම මේක මේ විදිහට ඩවුන්ලෝඩ් කරලා දෙන්නේ නැත්නම් ඩවුන්ලෝඩ් කර ඉන්න එක අමාරු නිසා මම ඩවුන්ලෝඩ් කරලා දෙන ස්ක්‍රැච් කියන software එක. මේකෙදි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අනිවාර්යයෙන්ම මුලින්ම අපි ඉන්ස්ටෝල් කරන්න ඕනේ Adobe Air කියන මෘදුකාංගය. හරිද? Adobe Air ඩබල් ක්ලික් කරලා මේ software එක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මොකද මේ පොඩි software එකක් පොඩි වෙලාවක් යනකම් බැලි ඉන්ස්ටෝල් වෙන්න ඩබල් ක්ලික් කරලා රන් කරාම මෙන්න මේ විදිහට I add කියන බටන් එක උඩ ක්ලික් කරලා ඔයගොල්ලන්ට පුළුවන් yes කරලා මේක ඉන්ස්ටෝල් කරගන්න. හකාල ඉන්ස්ටෝල් වෙනවා. ඉන්ස්ටෝල් වෙද්දී ඔන්න ඔය විදිහට ෆිනිෂ් කරගන්න.
ඊට පස්සේ තමයි පුතේ ඔයගොල්ලෝ ස්ක්‍රැච් එක දාන්න ඕනේ. මේක නැතුව ස්ක්‍රැච් එක දාන්න ගියොත් ඉතින් වැඩ කරන්නේ නැහැ. අනිවාර්යෙන්ම ඉන්ස්ටෝල් වෙන්නේ නැහැ, වැඩ කරන්නේ නැහැ. හරිනේ ඊට පස්සේ ස්ක්‍රැච් එක තියෙනවා. ඒක ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. රන් කරාට පස්සේ පොඩි වෙලාවක් අරගෙන මෙසේජ් එකක් දානවා යා. ඊට පස්සේ පුළුවන් පුතේ ඔයගොල්ලන්ට ප්‍රෝග්‍රෑම් එක අහනවා යා ඉන්ස්ටෝල් කරන්නද කියලා. ඊට පස්සේ පුළුවන් ඔයගොල්ලන්ට ප්‍රෝග්‍රෑම් එක ඉන්ස්ටෝල් කරන්න. හරි. මෙන්න මේ මැසේජ් එක ආවට පස්සේ ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කියලා වාට කන්ටිනියු දෙන්න විතරයි. yes කරන්න. ඊට පස්සේ ආයෙක installing application මේ progress එක මෙහෙම process එක ඉවර වුණාම ඔයාට ස්ක්‍රැච් එක පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට යා install කරලා දෙනවා. හරි. ඔන්න මේ විදිහට install වෙනවා. ඒකේ shortcut එකකුත් යා මගේ desktop එකට දාලා දෙන්න. right only sketch software එක install වෙලා ඉවරයි desktop එකට shortcut එකකුත් ආවා කලින් තිබ්බේ නැහැ sketch කියලා දැන් ඇවිල්ලා දෙනවා ඊට පස්සේ ඔයාලට දෙන්නේ මේක open කරගෙන වැඩ කරගෙන යන්න හරිද මේක වැඩ කරන්න කලින් අපි අඳුන ගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා විශේෂයෙන්ම මම මේක වැඩ කරන හැටි පෙන්නනවා නමුත් අපි මේක වැඩ කරන්න කලින් අඳුන ගන්න ඕනේ මේකේ තියෙන tools මොනවද කියලා tools ටික හරියටම අඳුනගත්තේ නැත්නම් ඔයාලට ප්‍රෝග්‍රෑම් එක ලියාගෙන යද්දී අවශ්‍ය තැනට දාන්න ඕනේ බ්ලොක් එක අඳුන ගන්න බැරි වුණොත් ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්න බැරි වෙනවා. ඒක නිසා මේකේ තියෙන tools සහ මේකේ තියෙන tools වලින් කරන කාර්යයන් ගැන හරියටම දැනගෙන ඉන්න ඕනේ. හරි අපි note එක පොඩ්ඩක් ලියාගෙන download කරගන්න විදිහයි ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එකට යන්න. මාතෘකාව ලියා ගන්න මාතෘකාව ලියා ගන්න ඔයගොල්ලන්ට පේන්න දාලා දෙනවා ස්කැච් ක්‍රමලේඛන මුදුකාංගය ස්කැච් ක්‍රමලේඛන මුදුකාංගය හඳුනා ගැනීම හා වැඩසටහන් සංවර්ධනය වැඩසටහන් හඳුනා ගැනීම මුදුකාංගය හඳුනා ගැනීම හා වැඩසටහන් සංවර්ධනය ආයි කියන්නලු ස්ක්‍රැච් ක්‍රමලේඛන මේ ඔයගොල්ලන්ට වින්ඩෝ එකේ දාලා තියෙනවද ස්ක්‍රැච් ක්‍රමලේඛන මුදුකාංගය හඳුනා ගැනීම හා වැඩසටහන් සංවර්ධනය ඒකේ අර්ථය ලියා ගන්න ඒකේ අර්ථය ලියා ගන්න උපදේශ කාණ්ඩ භාවිතා කරමින් ඒ කියන්නේ command blocks උපදේශ කාණ්ඩ භාවිතා කරමින් වරහන් ඇතුලේ command blocks ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේ පේනවාදී උපදේශ කාණ්ඩ භාවිතා කරමින් වරහන් ඇතුලේ command blocks උපදේශ කාණ්ඩ භාවිතා කරමින් command blocks දෘශ්‍ය වැඩසටහන් සංවර්ධනය කළ හැකි දෘශ්‍ය වැඩසටහන් නිර්මාණය කළ හැකි ආයෙත් කියන්නකෝ මම කිව්වේ උපදේශ කාණ්ඩ වරහන් ඇතුලේ command blocks භාවිතා කර දෘශ්‍ය වැඩසටහන් සංවර්ධනය කළ හැකි
සංවර්ධනය කළ හැකි මුදුකාංගයක් ලෙස අයියෝ පුතේ ආගෙන ඉන්නේ ඉතින් ආයෙත් මුදුදේ කියන්නේ හරිද දෘශ්‍ය වැඩසටහන් සංවර්ධනය කළ හැකි මුදුකාංගයක් ලෙස දෘශ්‍ය වැඩසටහන් සංවර්ධනය කළ හැකි මුදුකාංගයක් ලෙස දෘශ්‍ය වැඩසටහන් සංවර්ධනය කළ හැකි මුදුකාංගයක් ලෙස ස්ක්‍රැච් වැඩසටහන හැඳින්විය හැකිය. ස්ක්‍රැච් වැඩසටහන හැඳින්විය හැකිය. ස්ක්‍රැච් වැඩසටහන හැඳින්විය හැකිය. මෙම වැඩසටහන නැත්නම් මෙම මුදුකාංගය මෙම මුදුකාංගය නොමිලේ ලබාගත හැකි මුදුකාංගයක් වන අතර විවෘත ප්‍රභව මුදුකාංගයකි. ඒ කියන්නේ ඕපන් සෝස් කියන එක විවෘත ප්‍රභව මුදුකාංගයකි. විවෘත ප්‍රභව මුදුකාංගයකි. වරහන් ඇතුලේ ඕපන් සෝස් විවෘත ප්‍රභව මුදුකාංගයකි. කියන්නේ ඕපන් සෝස් කියන එක. විවෘත ප්‍රභව මුදුකාංගයකි. විවෘත ප්‍රභව මුදුකාංගයකි. හරි නේද? right ඊට පස්සේ ඔයගොල්ලෝට පුතේ තියෙනවා software එක ගැන හැඳින්වීමක් කරලා තියෙනවා scratch 2.0 මුදුකාංගය ගැන සංවර්ධන පරිසරයක් සහිත අතුරු මුහුණක් කියලා අපි දැන් දාපු software එක ගැන තමයි right අපි දැන් install කරපු software එකේ තියෙන කොටස් කියලා තමයි මේ අපි හඳුන්වලා දෙලා තියෙන්නේ. හරිද? මේකෙදී මම ඔයගොල්ලන්ට software එක දාලම පැහැදිලි කරන්නම්. මේ තියෙන්නේ අපි දැන් install කරගත්තු scratch කියන මුදුකාංගය. මේකේ program ලියන්න කලින් අනිවාර්යයෙන්ම අපි දැනගෙන ඉන්න ඕනේ ගැලියෙක් සටහන සහ algorithm එක තනියම නිර්මාණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ.
එහෙම බැරි වුණොත් ඉතින් අපිට හරියටම මේකේ ප්‍රෝග්‍රෑම් එකට අදාළ බ්ලොක්ස් ටික ලියා ගන්න බැරි වෙනවා. හරිද? right. මේක මම පැහැදිලි කරන්නම් මේකෙදී ඔයගොල්ලන්ට වෙනදී මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන කොටස් ගැන මම මේක පැහැදිලි කිරීමක් උදේ දාලා ඇති YouTube එකේ එකක් බලන්න. එතකොට ඔයගොල්ලන්ට තවත් මේ කොටස් ගැන පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. මුලින්ම තියෙනවා ස්කෙච් එක ඕපන් කරාම මෙනු බාර් එකක් ඒකේ සාමාන්‍ය මෘදුකාංගයක තියෙන new open save as ටික තියෙනවා ඒ විදිහටම. අලුතෙන් එකක් ඕපන් කරන්න කලින් හදපු එකක් ඕපන් කරගන්න දැන් හදන එක සේව් කරන්න දැන් හදන එක වෙනත් තරක වෙනත් නමකින් සේව් කරන්න ඔය වගේ ඊට පස්සේ රෙකෝඩ් කරන්න පුළුවන් ඔයාලා එකෙන් හදන ඒ ඔය වගේ මේ මෙනු එකක් තමයි ෆයිල් මෙනු එක තුල තියෙන්නේ. edit එකට ගියොත් ඒකේ තියෙනවා small start large layout එකක්. ඒ කියන්නේ මේක වැඩ කරන්න තියෙන layout එක ලොකු කුඩා කරගන්න ඔය වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඊට අමතරව මේ වින්ඩෝ එකේ තමයි අපි ප්‍රෝග්‍රෑම් එකට අදාළ දෘශ්‍ය වැඩසටහන. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ මෙතන. බ්ලොක්ස් ටික අපි හදන්නේ මෙතන. බ්ලොක් එක අපි ලියන්නේ මෙතන. ඊට පස්සේ ඒකට අදාළ ඒ බ්ලොක් වලට අදාළ ප්‍රෝග්‍රෑමින් ක්‍රියාත්මක වෙන්නේ මෙතන. මේකට අපි කියනවා ස්ටේජ් එක කියලා. හරිද? මේක පළවෙනි ස්ටේජ් එක. ඒකේ මේ සුදු පාට පසුබිමට අපි කියනවා බෑක්ඩ්‍රොප් එක කියලා. right? ඊට පස්සේ මේ කොඩි ලකුණ අපිට දීලා තියෙන්නේ අපි හදන ප්‍රෝග්‍රෑම් එකක් අපිට කැමති නම් මේ කොඩිය උඩ ක්ලික් කරාම වැඩ කරන්න කියලා නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම නිර්මාණය කරන ඕන ප්‍රෝග්‍රෑම් එකක් වැඩ කරද්දී නවත්තන්න පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ ස්ටොප් බටන් එක. right? ඊට පස්සේ තාපොඩක් ඉස්සරහට ගියොත් උඩ තියෙනවා අපිට බලා ගන්න පොඩි අයිකන්ස් ටික. මේකේ පළවෙනි අයිකන් එක නෙවෙයි sorry මේ කොඩි අයිකන් දෙක එක කතා කරමු. grow කියන අයිකන් එක අරගෙන ඔයා මෙතන අරගෙන ස්පයිඩර්ගේ ප්‍රමාණය අපිට ලොකු කරගන්න පුළුවන්. හරි යාපු සයිස් එක වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙනවා shrink කියන අයිකන් එක අරගෙන එහෙම නැත්නම් tool එක අරගෙන ඔයාලට පුළුවන් එයාව නැවත කුඩා කරන්න ඔයාලට අවශ්‍ය ප්‍රමාණයකට එනකන් එයාව කුංචි කරන්න පුළුවන්. හරිද? grow එකෙන් මෙයාව වර්ධනය කරන්න එහෙම නැත්නම් ප්‍රමාණය විශාල කරන්න පුළුවන්. ඒ වගේම shrink එකෙන් එයාව කුංචි කරන්න පුළුවන්. ඊළඟට කතුරෙන් ඕනම මේ ස්පයිඩර් කෙනෙක්ව ඩිලීට් කරලා දාන්න පුළුවන්. හරි? ඊළඟට මෙයාගෙන් තව කොපි එකක් වඩ ගන්න ඕන නම් මේ ස්පයිඩර්ගෙන් තව කොපි එකක් ගන්න ඕන නම් ඩුප්ලිකේට් කෙනෙකුට ක්ලික් කරලා මෙයාගොල්ලෝ ක්ලික් කරාම ඔන්න ස්පයිඩර්ස්ව දෙන්නෙක් ඔයාලට එක්කෙනාගෙන් දෙන්නෙක්ව හදා ගන්න පුළුවන්. එතකොට පහලක් පෙන්නනවා මේ ස්පයිඩර්ද මේ ස්පයිඩර්ද කියලා. හරිද? ඒ දෙකේ වෙනස මම ඔයගොල්ලන්ට ප්‍රෝග්‍රෑම් එකක් අතරතුරේදී පැහැදිලි කරන්නම්. මම දැන් මට එක ස්පයිඩර් ගෙන ඕනේ මේක මම මෙන්න මේ ස්පයිඩර් මෙයාව මෙතන ක්ලික් කරලා ඩිලීට් කරලා right මම මේ ස්පයිඩර් තියා ගන්නවා ප්‍රෝග්‍රෑම් එකක් හැදුවොදී එයාව පාවිච්චියට ගන්න right මේ ස්පයිඩර් අල්ලලා ඔයාලට තවත් ස්පයිඩර්ස්ලා ඕනේ නම් එහෙම නැත්නම් මෙයා ඩිලීට් කරලා වෙන ස්පයිඩර් කෙනෙක්ව ගන්න ඕනේ නම් මෙතන තියෙනවා පුතේ new ස්පයිඩර් කියන බටන් එකක් ඒකට ක්ලික් කරලා ඔයාට අවශ්‍ය කරන වෙන ස්පයිඩර් කෙනෙක් ඕන නම් අරගෙන එන්න පුළුවන්. හරිද? මේක පල්ලෙහාට විදලා ගොඩාක් ඉන්නවා ස්පයිඩර්ස් ගොඩාක් තියෙනවා. හරි. ඔයාලට මේ බටර්ෆ්ලයි කෙනෙක් මේ වගේ කෙනෙක් ගන්න ඕන නම් ඩබල් ක්ලික් කරන්න. එතකොට යාව ස්පයිඩර් විදියට ඔයාගේ මේ page එකේ ප්‍රෝග්‍රෑම් එකේ පෙන්නන තැනට ගන්න පුළුවන්. හරි. ඕනම මෙයා ඔන්න ඔය දෙන්න ඔහොම හදන්න පුළුවන්. හරිද? ඊට පස්සේ එතන මෙතනින් තමයි ගන්න. ඊට පස්සේ අලුතෙන් ස්පයිඩර් කෙනෙක් ඔයාලා අඳින්න පුළුවන් නම් හරි හැඩයක් වාඩ ඇඳලා ඒක ස්පයිඩර් කෙනෙක් විදිහට ගන්න ඕන නම් මෙන්න ඒකට පින්සලක් දෙලා දෙනවා අඳින්න ස්පයිඩර්. ලින්ක් කරලා මෙතන ඔයාලට කැමති ස්පයිඩර් කෙනෙක්ව අඳින්න පුළුවන්. ඔයාලට හැඩතලයේ බටන් එකක් වුණා පොඩි විදිහට ඇඳ ගන්න පුළුවන්. හරි ඇඳලා මෙතන ක්ලික් කරගම වින්ඩෝ එකට ක්ලික් කරගම එයාව වෙනම ස්පයිඩර් කෙනෙක් විදිහට අපේ වින්ඩෝ එකට මේ විදිහට එකතු කරගන්න පුළුවන්. අවශ්‍ය නැත්නම් අර වගේ ක්ලික් කරලා ඩිලීට් කරලා දාන්න. හරි. එතකොට මේ ස්පයිඩර්ස් දෙන්නට ඔයගොල්ලෝ පේනදී මම මේ දෙන්න තෝරනකොට මෙතන ප්‍රෝග්‍රෑම් දෙකකට අදාළ වැඩසටහනක් තමයි එහා පැත්තේ ලියවෙන්නේ නේද? හරි. ඊට පස්සේ මෙතන උඩ තියෙන ප්‍රධාන පාර්ට්ස් තුනක්. එකක් තමයි ස්ක්‍රිප්ට් කියන්නේ ප්‍රෝග්‍රෑම් එක ලියන තැන පෙන්නන එක. ස්ක්‍රිප්ටිං ඒරියා කියලා කියනවා මේකට. කොස්ටියුම් කියන්නේ මේවා තෝරගන්න ස්ප්‍රයිටර් ඔයාලට පුළුවන් පාට වෙනස් කරන්න යාට එක එක දේවල් කරන්න පුළුවන්. හරි. මේ ෂේප් වලට කලර්ස් දාන්න මේ විදිහට වෙන වෙන කලර්ස් දාලා චේන්ජ් කරන්න
ඔයාට අවශ්‍ය විදිහට මෙතන පල්ලෙහා කලර් පැලට් කියලා දෙනවා. ඔයාට අවශ්‍ය විදිහට මෙයාව චේන්ජ් කරන්න පුළුවන්. හරි. කොස්ටියුම්ස් කියන එකට ආවට වගේ. සවුන්ඩ් වලට ආවට පස්සේ ඔයාට කැමති නම් එයාට සවුන්ඩ් එකක් දෙන්න. ඔය වගේ මොන හරි සවුන්ඩ් එකක් දෙන්න පුළුවන්. හරිද? මෙතන තියෙන ගොඩක් සවුන්ඩ් ඔයාලට පුළුවන් කැමති සවුන්ඩ් එකක් තෝරගන්න. රයිට්? මෙතන තියෙන ගොඩක් සවුන්ඩ්. ඔන්න ඔය වගේ ඔයාලට කැමති සවුන්ඩ් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මේක ඩබල් ක්ලික් කරාම මේකේ නම දෙන්න. අනවශ්‍ය නම් ඩිලීට් කරලා දාන්න පුළුවන්. හරි. මම මෙතන සවුන්ඩ් ගිහිල්ලා මේ පොප් කියන එක ඩිලීට් කරලා අලුතෙන් සවුන්ඩ් එකක් මම යාද ගන්නවා මේ බර්ඩ් සවුන්ඩ් එක. හරි. ඔන්න එතකොට මෙයා ගාවට ආවම බර්ඩ් සවුන්ඩ් එක ඇහෙනවා. ඔය විදිහට. හරි. ස්ක්‍රිප්ට් වලට ආව ඔන්න එතකොට ඔය දේවල් ටික තමයි අපිට ප්‍රධාන වශයෙන් අපිට තියෙන ප්‍රෝග්‍රෑම් එකකට කතා කරන්න මේ පාවිච්චියට ගන්න තියෙන ප්‍රධාන දේවල් ටික. පහළ තියෙනවා මෙයා ඔයාට ඕන විදිහට මෙයාව මේ එහා මෙහා යවල ඔයාට අවශ්‍ය ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරගන්න පුළුවන්. මේක ඩිලීට් කරනවා නම් ඉස්සෙල්ලාගේ මෙතනින් ඕන නම් ඩිලීට් කරලා දාන්න පුළුවන්. හරි. ආයෙ අලුතෙන් ක්ලික් කරනවා නම් මේකට ගියා ඔයාට අවශ්‍ය කරන රූපය ඩබල් ක්ලික් කරන්න එතකොට ඒක අපේ ස්ටේජ් එකට මේ විදිහට අරගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ වැඩගත්ම දේ තමයි ප්‍රෝග්‍රෑම්ස් ලියන්න මේ බෑක්ඩ්‍රොප් එක මේ බෑක්ග්‍රවුන්ඩ් එකත් ඔයාට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු වැඩසටහනක් හදනකොට නම් එහෙම බෑක්ග්‍රවුන්ඩ් එක දාන්නේ නෑ අපි. ඒක සරල දෙයක් නිර්මාණය කරනවා නම් අපිට බෑක්ග්‍රවුන්ඩ් එක මේ සුදු පාටවත් වෙනස් කරන්න පුළුවන්. කොහොමද? මෙතන දෙනවා මුලින්ම new background කියලා මේ බෑක්ඩ්‍රොප් ෆොටෝ එක මම මේ අප්ලෝඩ් මේ දැන් තියෙන බෑක්ඩ්‍රොප්ස් වලට යනවා නම් එතනින් මම ඔයාලට කැමති බෑක්ඩ්‍රොප් එකක් තෝරගන්න පුළුවන්. ගොඩක් බෑක්ඩ්‍රොප්ස් තියෙනවා. හරි කැමති එකක් මම තෝරගන්නවා. එතනින් මම හදන ප්‍රෝග්‍රෑම් එකට ගැලපෙන එකක් තෝරගන්න. මම තෝරගන්නවා මෙන්න මේ බෑක්ඩ්‍රොප් එක. හරිනේ. එතකොට ඔන්න බෑක්ඩ්‍රොප් එක තෝරගත්තා. රයිට් මෙන්න මේ මගේ බෑක්ඩ්‍රොප් එක. මම මෙයාව අයින් කරලා දානවා ස්පයිඩර්. මම මෙයාව විතරක් තියාගන්නවා. හරිද? ඊට පස්සේ දැන් බෑක්ඩ්‍රොප් එක එහෙමයි. ඊට පස්සේ ඔයාලට තියෙන ප්‍රෝග්‍රෑම් එක ලියන්න මෙතනින් ස්ක්‍රිප්ට් කියන එකට දාගෙන ප්‍රෝග්‍රෑම්ස් ලියන්න තියෙනවා. ප්‍රෝග්‍රෑම්ස් ලියන්න කලින් ඔයා දැනගන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න පාවිච්චි කරන මේ බ්ලොක්ස් වලින් මොනවද වෙන්නේ කියලා. හරිද? ඒක අපිට දීලා තියෙනවා මේකේ පහළට මේක බලුවාම මේ ස්පයිඩර් ගේ මොනවද මේ බ්ලොක් පැලට් වලින් වෙන්නේ කියලා. motion කියලා පැලට් එකක් තියෙනවා. ඒකේ look sound pen data වගේ පැලට් ගොඩාක් තියෙනවා. motion කියන පැලට් එක ගත්තොත් එයාට වෙන වෙන දේවල් තියෙනවා. වේදිකාව මත ක්‍රියාත්මක කළ යුතු ආකාරය වගේ ගොඩාක් දේවල් තියෙනවා. හරි. ස්ක්‍රිප්ට් ඒරියා කියන්නේ අර මම ඉස්සෙල්ලා පෙන්නන තැන මේ වගේ ස්ක්‍රිප්ට් ලියලා අපිට ප්‍රෝග්‍රෑම් එක හදන්න පුළුවන්. කාණ්ඩ වර්ගීකරණයකුත් තියෙනවා. හරි. මම දැන් පුංචි ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න යන්නේ ඔයගොල්ලන්ට පේන්න බෑක්ග්‍රවුන්ඩ් එකක් බෑක්ඩ්‍රොප් එකක් දාගත්තා පොඩි සතෙක්ව මම අරගෙන ආවා බටර්ෆ්ලයි කෙනෙක්. මම ලියන්න හදන්නේ මෙයා මෙතන ඉඳලා මේ මලටත් මේ මලේ ඉඳලා මේ මලට මෙහෙම මේව මලින් මලට පියවල යන හැටි ප්‍රෝග්‍රෑම් එකකින් ලියන්න හදන්නේ. හරිද? රයිට්. එතකොට මේකට අපිට අපි ඇල්ගොරිතම් එකක් ගැලීම් සටහන අඳින්නේ නැහැ. එහෙම අඳින්න ඕන ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි ලොකුවට. නිකන් මම මේ එක්සැම්පල් එකක් ඔයගොල්ලන්ට පේන්න කරලා බලන්නේ. රයිට් මේකෙදි මෙහෙමයි. මුලින්ම motion කියන්නේ ගමන් කරන ස්ථානය. එහෙම නැත්නම් motion කියනවා අපි කියනවා මේක මේ movement එකක්. එහා මෙහා යාමක් පෙන්වන්න තමයි motion එකක් පාවිච්චි කරන්නේ. ප්‍රෝග්‍රෑම් එකක් ආරම්භ කරන්න ඉවෙන්ට් වලට ගිහිල්ලා මේක කොහොමද පටන් ගන්න ඕනේ කියන එක තුල තෝරන්න පුළුවන්. ඕනනම් ඔයාලට සාමාන්‍ය උඩ ක්ලික් කරාම මේක වැඩ කරන දේ හදන්න පුළුවන්. නැත්නම් පොඩි උඩ ක්ලික් කරාම වැඩ කරන දේ හදන්න පුළුවන්. මම දැනට තෝරනවා පොඩි උඩ ක්ලික් කරාම වැඩ කරන්න. හරිද? මෙතනින් ගන්න බ්ලොක් එක ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ අපි ස්ක්‍රිප්ට් ඒරියා එකට ගෙනල්ලා තියන්න ඕනේ. ඊට පස්සේ ඔන්න දැන් අපිට බලන්න වෙනවා ගැලීම් සටහන එහෙම නැත්නම් ඇල්ගොරිතම් එකේ විදිහට දෙවණියට මෙයාගේ වෙන්න ඕන මොකද්ද කියලා. දෙවණියට වෙන්න ඕනේ මෙතන ඉඳලා මෙන්න මේ ස්ථානයට ගමන් කරන එක. එහෙනම් අපි මේ ස්ථානයට අදාළ හොයා ගන්න ඕනේ. මෙයාව මෙතනින් කියලා ප්‍රෝග්‍රෑම් එක හදන්න කලින් මෙයාව මෙතන හොයා ගන්න ඕනේ. මේ තිරේ මෙතෙන්ට තියෙන අක්ෂාංශ සහ මේ අපි දන්නවා x y කියන අක්ෂර දෙකෙන් මෙයා ඉන්නේ කොතනද කියලා. මෙතන යට වැටලා තියෙනවා. මෙයා අරගෙන යද්දි
බලන්න එතන අගේ වෙනස්. හරිද? දැන් ඉතින් මෙතන තියලා motion වලට ගියාට පස්සේ පෙන්නනවා එයා දැන් ඉන්නේ x හා y අක්ෂ වල මෙන්න මෙතන. go to x y මෙන්න 172. right. මම ඒක අරගෙන යනවා මගේ ප්‍රෝග්‍රෑම්. හරිද? මේකුත් ක්ලික් කරනකොට එයා ඉන්නේ මෙතන දෙවෙනියට මෙතෙන්ට එන්න ඕනේ. හරිද? දෙවෙනියට මෙතෙන්ට එන්න ඕනේ. තුන්වෙනියට එයා ඉඳලා මෙතෙන්ට යනවා. හරි ඔන්න එතකොට තුන්වෙනියට එන්න ඕනේ තරම් ආවා. එයාට අදාළව ඒ තුන්වෙනි තැනට අදාළ x හා y අක්ෂ දෙක තියෙනවා. එකක් මම ගිහිල්ලා ප්‍රෝග්‍රෑම් එකේ තියෙනවා. ඊළඟට මෙයා මෙතන ඉඳලා හිටපු තැනටම යන්න ඕනේ. තුන්වෙනි පියවර. ඒකත් මම අරන් ගිහිල්ලා මගේ බ්ලොක් පැලට්ස් වලින් තියාගත්තා. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක හදලා ඉවරයි කියලා බලමු. රන් කරාම ඔන්න දැන් සමනලය වැඩ කරන්න ඕනේ. මොනවත් යන්නේ නැහැ උ හිටපු තැනට මො වෙලා ඉන්නේ. හරිද? මල් පැන්නේ දීලා යන්න විදියක් නැතුව දෙන්නම වෙලා ඉන්නවා. හරි. ප්‍රෝග්‍රෑම් එකේ පොඩි වැරද්දක් තියෙනවා. ඒක රන් වෙන්නේ නැත්තේ. ප්‍රෝග්‍රෑම් එක වැඩ කරනවා. බලන්න නැත්නම් මම මේක මෙහෙ හරි තියපාම රන් කරනවා මේ අයින් උත්තරට යනවා. ප්‍රෝග්‍රෑම් එක වැඩ කරනවා. නමුත් මෙතනින් මෙතෙන්ද මේ අතර යන එක අපිට පේන්නේ නැහැ. හේතුව තමයි මම කාලයක් දීලා නැහැ කොච්චර දැන් මේ මෙතන පෙන්නුවට ඉතල නවතින්න කියලා ප්‍රෝග්‍රෑම් එකේ ලියලා නැහැනේ. right. අපි ඒක යනවා කන්ට්‍රෝල් කරලා. අන්න ඒක තමයි wait ඉන්න. නවතින්න. තප්පරයක් නවතින්නේ. මෙතන තප්පරයක් නවතින්නේ. මෙතන ගිහලා තොර තප්පරයක් නවතින්නේ. තුනයි දුන්නේ. හරි. දැන් මේක රන් කරලා බලමු. හරි. ඔන්න අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය වුණා. මේව නිර්මාණය කරන්න නම් දැන් මම කලින් මේක පාවිච්චි කරලා තියෙන නිසා මම දන්නවා මේ බ්ලොක්ස් මෙතන තියෙන්නේ මේකෙන් කියන්නේ මේක ඔය වගේ දේවල්. සවුන්ඩ් එකක් උනත් දාන්න ඕනේ. හරිද? මම ලූවිස් විදියට මෙයා මෙතෙන් ඉඳලා මෙතෙන් ආවට පස්සේ අධ්‍යයන දාන්න ඕන. පළවෙනි තැන ඉඳලා දෙවෙනි තැනට ආවට පස්සේ ඔන්න වගේ ඩ්‍රම් එකක් ගහන්න ඕන. එහෙම නැත්නම් මොනවාගේ මාතර ප්ලේ වෙන්න ඕන. සවුන්ඩ් එකක් මේ වෙන්න ඕන රයිට්. මම සවුන්ඩ් එකක් ගන්නවා මෙයා මෙතෙන් ආවට පස්සේ ඔන්න පොප් ගාන එක නේ වෙන සවුන්ඩ් එකක් අපි හොයාගමු මේ සවුන්ඩ් වලින් ගිහිල්ලා මෙයා තෝරලා අපි සවුන්ඩ් එකක් මෙයාට ගමු පොප් එක වෙනුවට පොප් එක අයින් කරලා අර මම ඉස්සර කිව්වා වගේ අපි මෙයාට දාමු මේ ගොඩාක් සවුන්ඩ් දෙනවා පාලි වල බටර්ෆ්ලයි එක ගන්න නැතිව බටර්ෆ්ලයි වල මේ හදේ නැහැ නේ ගොඩාක් සවුන්ඩ් දෙනවා මේක හරිද හරි මම එක ඔයාලට දෙන්නේ මේක වර්ඩ් කියන එක මම ඇඩ් කරලා ගන්නවා මගේ ප්‍රෝග්‍රෑම් එකේ මෙතන. මේක වගේ සබ්ජෙක්ට් ඉන්නවා නේද? දැන් ස්ක්‍රිප්ට් එකට ගිහිල්ලා මේකට වරමු. හරි. මම මේක සවුන්ඩ් එක මෙතනින් මාරු කරලා නැහැ නේද? වර්ඩ් වලට දාන්න. දැන් ආයෙත් මම කියලා බලන්න. නේද? හරිද? අපි ප්‍රෝග්‍රෑම් එකේ ලියන තැන තමයි මේක වැඩ කරන්නේ. වාට ඕන විදිහට මේක එහාට මෙහාට දාලා ඇඩ්ජස්ට් කරලා හදා ගන්න පුළුවන්. හරි. එතකොට ඔය දේවල් මේ motion looks sound pen data event control sensing operators කියන ප්‍රධාන block palettes වල වෙන දේවල් ටික අනුව ගාතුති සමහරවිට program එක හරියටම බලාගෙන ලියන්න පුළුවන් වෙන්නේ. right. දැන් අපි ආයෙමත් note එක ලියලා ආයෙමත් කොටසකට එමු. ආයෙමත් practical එකට එමු අපි නැවත note එක සටහන් කරලා. හරි. ලියන්න අපි ඉස්සෙල්ලා නවත්තපු තැන පහලින් ලියන්න scratch මුදුකාංගය පරිගණකයට ඇතුළත් කළ පසුව
පරිගණකයට ඇතුළත් කර පසුව ඒ තුල වැඩසටහන් නිර්මාණය කිරීම සඳහා tools 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 වැඩසටහන් නිර්මාණය කිරීම සඳහා tools tools කිහිපයක්ම හඳුන්වා දී ඇත. tools කිහිපයක්ම හඳුන්වා දී ඇත. ඇත කියලා වෙනම ලියන්න. එම tools අතරින් වැදගත්ම කොටස ලෙස block palette වෙනනා ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක වැදගත්ම කොටස ලෙස block palette පේනවා නේද? block palette තුල ඇති ක්‍රමලේඛ උපදේශ කාණ්ඩ වරහන් ඇතුලේ blocks 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 සහ ඒවා ඇතුළත් blocks tabs හඳුන්වා දී ඇත. ස්ක්‍රීන් එකේ පේනවා නේද වචන ඕගොල්ලන්ට මම කියන ඒවා තුලදී blocks tabs හඳුන්වා දී ඇත. ඒවා තුලදී blocks tabs හඳුන්වා දී ඇත. යටින් ලියන්න. වැඩසටහන් සංවර්ධනය කිරීමේදී
වැඩසටහන් සංවර්ධනය කිරීමේදී බ්ලොග්ස් භාවිතා කළ හැකිය. වැඩසටහන් සංවර්ධනය කිරීමේදී බ්ලොග්ස් භාවිතා කළ හැකිය. බ්ලොග්ස් භාවිතා කළ හැකිය. බ්ලොග්ස් භාවිතා කළ හැකිය. තුලා කරලා වැඩසටහන තුල ඇති මෙම බ්ලොග්ස් 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 ඒවායෙන් සිදුවන කාර්ය අනුව වර්ග කර ඇත. ඒවායෙන් සිදුවන කාර්ය අනුව වර්ග කර ඇත. ඒවායෙන් සිදුවන කාර්ය අනුව වර්ග කර ඇත. කාණ්ඩ වර්ගීකරණය කර ඇත. රයිට්. දැන් මම ඔයගොල්ලන්ට පේන්න දාලා දෙන වින්ඩෝ එකේ තියෙනවා පුතේ කාණ්ඩ වර්ගීකරණය. ඒ කියන්නේ අර බ්ලොක්ස් ටික මම අපි අර ඉස්සෙල්ලා තෝරාගත්තේ ප්‍රෝග්‍රෑම් එක දැම්මොත් මෙතන තියෙන මේ බ්ලොක්ස් ටිකෙන් කරන දේවල් වර්ග කරලා තමයි යාර දීලා තියෙන්නේ. කියන්නේ මෝෂන් එකේ වෙන්නේ මොනවද? ලුක්ස් එකේ සවුන්ඩ් එකේ තියෙන්නේ මොනවද? ඒ ටිකේ වර්ගීකරණය තමයි මම මේ ඔයගොල්ලන්ට නෝට් එකේ දාලා තියෙන්නේ. මේක ඔයගොල්ලෝ ලියන්න ඕනේ. හැබැයි මේ ඔක්කොම ලියන්නේ නැහැ. හොඳට අහගන්න. ඔයගොල්ලෝ ලියන්න ඕනේ මෝෂන් කියලා ලිව්වා ස්ප්‍රයිට් වේදිකාවත ගමන් කරවීමට අදාළ උපදේශ කාණ්ඩ ඇතුළත් වේ එච්චරයි. හරිද? මේ ටික අපි වැඩ කරද්දී බලන නිසා ඒක ලියන්න ඕනේ නැහැ. මෝෂන් කියලා ලිව්වා ස්ප්‍රයිට් වේදිකාව මත ගමන් කරවීමට අදාළ උපදේශ කාණ්ඩ ඇතුළත් වේ. ඊට පස්සේ අංක 2 ලුක්ස් ස්ප්‍රයිට් අතර සංවාද ඇති කිරීමට අදාළ උපදේශ කාණ්ඩ ඇතුළත් වේ. හරි නේද? රයිට්. දැන් ලියන්න පටන් ගන්න ඉක්මනට. කියන්න පුළුවන්ද? නෑ මේක විතරක් නෙවෙයි පුතේ ඒකේ තියෙනවා මෝෂන් ලුක් සහ පල්ලෙහාට මේ පොත් නැති අය ඉන්න නිසා මම ලියා ගන්න මේක දාලා තියෙන්නේ මෝෂන් එක ලිව්වා ලුක්ස් එක ලිව්වා පහළට තියෙනවා තව ඒ කියන්නේ මේ අපි ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් motion look sound pen data event control sensing operators ඔතෙන් යනකම් ඔය ටික කොහොමද යන්න ඕනේ ඉතල motion එක ලිව්වා looks එක ලිව්වා ලියලි වුණා මම පහළට ගෙනියන්න
හරි පහලට යන්නට ඔයාලට සවුන්ඩ් එක තියෙනවා ලියන්න. හරි එහෙනම් ඉස්සරහට යනවා ලූප් එකේ සවුන්ඩ් එකක් ලියුවා නේද? හරි මම පොඩ්ඩක් ඉස්සරහට යනවා. සවුන්ඩ් එකක් උන පේන් තිබ්බ ලියපු නැති කෙනෙක් ඉන්නවා නම් පේන් එකයි ඩේට් එකයි දෙකම ලියාගන්න. Nearly right. Event එක ලියාගන්න event එකක් ලියාගන්න
හරි නේද ඉවෙන්ට් එක. ඊට පස්සේ තව තියෙනවා ලියන්න. හරි කියලා තමයි ගත්තනේ. control එකයි sensing එකයි control sensing operators. හරි තාම ලියලා ඉන්නවද? කියලා ඉවරයි සර් හරි නේද? ඉවරයිද? ඔව් සර්. හරි. මම හිතනවා හැමෝම ලියලා ඉවරයි කියලා. ඊට පස්සේ අපිට තියෙන්නේ වැඩසටහන් සංවර්ධනය කිරීම එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම්ස් ලියන්න පාවිච්චි කරන ක්‍රමවේදයේ තියෙන කොහොමද ලියන්න ඕනේ කියන එක මේ තමයි තියෙන්නේ. ස්කැච් මුදුකාංගය ඕපන් කරන්න කියලා දෙනවා. ඊට පස්සේ උපදේශ කාණ්ඩ වර්ගය නැත්නම් ස්ක්‍රිප්ට් ටැබ් යටතේ තෝරා ගන්න. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට ස්ක්‍රිප්ට් ටැබ් වලින් ඔයාලට අවශ්‍ය කරන උපදේශ කාණ්ඩය තෝරා ගන්න. උපදේශ කාණ්ඩයේ යටින් ගොස් ස්ක්‍රිප්ට් ඒරියාවෙ පිහිටුවන. අර මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට පෙන්වන්නේ මෙහෙම ස්ක්‍රිප්ට් ඒරියා මෙතනින් ආට ඕන එක අරගෙන ගිහිල්ලා මෙතනින් තියන්න කියන්නේ. තමයි එකෙන් කියන්නේ. හරිද? ඊට පස්සේ ආයි කියනවා ක්‍රම ලේඛනය සංවර්ධනය කරන්න. ඒ කියන්නේ හරියට ස්ටෙප් බයි ස්ටෙප් ක්‍රම ලේඛන මේ ප්‍රෝග්‍රෑම් එකට අයිති වෙන කොටස් ටික තියලා ප්‍රෝග්‍රෑම් එක හදලා අවසානයේ මේක සේව් කරන්නලු. සේව් කළා ක්‍රම ලේඛනය ධාවනය කරන්න. ඒ කියන්නේ අපි ප්‍රෝග්‍රෑම් එක ඔයාලා ලියපු විදිහට මෙතනින් හරි කොහොම හරි ප්‍රෝග්‍රෑම් එක ධාවනය කරන්න කියලා තමයි කියන්නේ. හරිද? right. එතකොට මම මේ ඔයගොල්ලෝට අර පොඩි කොටස් ටිකක් ඉස්සෙල්ලා පැහැදිලි කරේ. තව මේකේ අර මොෂන් එකේ ගොඩාක් දේවල් දිනවා. ඊට අමතරව ලුක්ස් එකෙත් තියෙනවා මේ අර යා හෙලෝ කියලා කියන විදිහට දැන් මම ඉස්සෙල්ලා එකක් දැම්මා. අවසානයේ යා මෙතන වුණාට පස්සේ යාම හෙලෝ කියලා කියන්නේ. කොහොම ගිහිල්ලා
නැවතුනාට පස්සේ hello කියලා routine පෙන්නන්නේ. ඒ වගේ දාන්න පුළුවන් මේ blocks හරියටම හැබැයි ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන block එකකින් වෙන්නේ මොකක්ද කියලා. දැනගෙන ඉතියා අපිට ඕන තැනට blocks කරලා අපේ program එක ලස්සනට හදා ගන්න ඕන. හරිද? sound එකලා තමයි මෙතන ලැබුවේ එයාට කැමති sound එකක් set කරගන්න පුළුවන්. pen එකේ තියෙනවා මෙයා මේ යන path එක ඕන නම් හැදෙන විදියට හදන්න පුළුවන්. date එක මම ඉස්සෙල්දී පාවිච්චි කරා variable එකක් නිර්මාණය කළා පොඩි program එකක් හැදුවා. ඒක අපි ටිකක් variable තමයි පොඩ්ඩක් අමාරු මේකේ තියෙනවා. ඒක අපි තව ඉස්සරහට කතා කරමු වැඩි දුර. event එකේ තියෙන්නේ මේ program එක පටන් ගන්න ඕන කොහොමද? මෙයා උඩ ක්ලික් කරාම පටන් ගන්න ඕන නම් අපි දුමු අපි සම්මනලයේ උඩ ක්ලික් කරාම වැඩ කරන්න. මේ block එක අයින් කරලා මෙන්න මෙයාව තෝරලා when this is Friday කියන එක දාන්න. හරි එතකොට මේ program එක මෙයාව උඩ ක්ලික් කරාම වැඩ කරනවා. හරි මෙයාව උඩ ක්ලික් කරාම වැඩ කරනවා. හරි ඔන්න එතකොට මෙයාව උඩ ක්ලික් කරාම program එක වැඩ කරනවා. ඒ වගේ තියෙනවා ගොඩාක් දේවල් තියෙනවා මේකේ control වලින් පුළුවන් අර මොකද වගේ වැඩ කරන්න. හරි. ඊට පස්සේ දැන් මම ඔයගොල්ලෝට කලින් කියලා දුන්නා අනුක්‍රමයේ යටතේ වැඩ කරන ඒවා. ඒ කියන්නේ දැන් මේක ඇවිල්ලා අනුක්‍රමය. මේ පළවෙනියෙන් මෙයා මෙතන ඉන්න ඊළඟට මෙතෙන්ට එන්න ඊළඟට මෙතෙන්ට එන්න ඊළඟට සවුන්ඩ් එකක් ප්ලේ කරලා මෙතෙන්ට එන්න මේක ඇවිල්ලා වාදකයක් මුකුත් එහෙම නැත්නම් තේරීමක් මුකුත් නැහැ. ඉවෙන්ට් කියන එක ආයෙ පෙන්නනවාද කියලා දෙනවා මම පෙන්නන්නම්. වාදකයක් මුකුත් නැහැ අපිට මේ එකේ තියෙන අනුක්‍රමය. පිළිවෙලට උඩින් ඉඳලා පහළට ප්‍රෝග්‍රෑම් එක කියන්නේ ඉස්සෙල්ල වෙන්න ඕන දේ ඊළඟට වෙන්න ඕන දේ ඊළඟට වෙන්න ඕන දේ අනුපිළිවෙලට ලියන එකට අපි කියනවා අනුක්‍රමය එහෙම නැත්නම් sequence model එක. ඊට පස්සේ මේකෙදී අපි ඉස්සරහට කතා කරනවා selection එකක් තියෙන එක. දැන් ලේසි නිසා repetition එකක් අපි අර අවසානයේ ලිව්වේ නැවත නැවත ක්‍රියාත්මක වෙන එකක්. උදාහරණයක් මේකට ක්ලික් කරාම මෙයා දැන් වැඩ කරන්නේ එකපාරයිනේ. මට ඕනේ මේක repeat වෙන්න ලියන්න. මට ඕනේ මේක repeat වෙන්න 10 පාරක් ලියන්න. මේ මුළු program එකම repeat වෙන්න ඕනේ 10 පාරක්. හරි ඔයාලට මොනවද බෙදලා ක්ලික් කරලා ඒක adjust කරන්න පුළුවන්. ඔයාලට ඕන 20 පාරක් වුණා දෙන්න පුළුවන්. මම මේක 5 පාරක් repeat වෙන්න කියලා program එක දීලා දැන් මේක run කරලා බලන්න. එක පාරක් ගියා. දෙපාරක් ගියා. තුනයි. හතරයි. පහයි. ඔන්න එතකොට ඔය විදිහට අපිට පුළුවන් අරක නැවත රිපීට් වෙන්න. අන්න ඔකට තමයි අපි අර අවසානයේට කතා කරේ පුනර්කරණය වෙනවා කියලා කිව්වේ ඔන්න ඔය කොටසට. පුනර්කරණය වෙනවා කියලා කිව්වේ ඔන්න ඔය කොටසට. හරිද? එතකොට අපිට පුළුවන් ප්‍රෝග්‍රෑම්ස් ලියද්දී පුනර්කරණය වෙන විදිහට ඔය වගේ ප්‍රෝග්‍රෑම් අවශ්‍යතාවය මත ගොඩනගන්න. හරිද? අවශ්‍යතාවය මත ගොඩනගන්න පුළුවන්. හරි. දැන් මම ඔයගොල්ලන්ට වෙලාව දෙනවා. ප්‍රශ්න තියෙනවා අහන්න බලන්න ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න මට අහලා කියන්න බලන්න මොනවද තේරුම් නැත්තේ නැවත පැහැදිලි කරන්න සර් මේකේ මොකද වෙන්නේ එහෙම අහන්න බලන්න ප්‍රශ්න තියෙනවා. ඔන්නේ පාර ප්‍රශ්න නැද්ද? ආයිම ටිකක් කියන්නකෝ. ඇහෙන්න කියන්න. ඒක චුට්ටක් ආයිම ටිකක් කියන්නකෝ. මොකද පුතේ ආයි කියන්න ඕනේ? නයිසෙල කිව්ව ටික. කිව්ව ටික කියන්නේ මම පටන් ගත්ත වෙලාවේ කිව්ව ටිකද? නෑ නෑ සර් ඉස්සෙල්ලා කිව්ව ටික. ඉස්සෙල්ලා කිව්ව පුතේ දැන් අපි ඉස්සෙල්ලාම ප්‍රෝග්‍රෑම් එක ලිව්වා සාමාන්‍ය විදිහට නිකන් වැඩ කරන්න විදිහට. හරිද? මේක නිකන් අපි බ්ලොක්ස් ටිකක් හොයාගෙන motion වලින් මෙයා යන එන තැන් අපිට හොයාගෙන ඔයාලට කැමති තැනකින් මේක තියලා අපි ප්‍රෝග්‍රෑම් එක හැදුවානේ. ඊට පස්සේ මම කිව්වේ මේක නැවත අර දැන් මේගොල්ලෝ ඩීල් කරොත් එකපාරයි වැඩ කරන්නේ නේද? එකපාරයි වැඩ කරන අපි ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙනවා. එතනින් ඉවරයි. මේක නැවත වැඩ කරන්න ඕන නම් අපි අද ලිව්වේ මොඩල් එකක් control structure එකක් repeat කරනවා කියලා. අපිට පුළුවන් මෙයා repeat වෙන විදිහට ලියන්න. හරිද? repeat කියන එක අරගෙන මේ මුළු වැඩසටහනම ඒ කියන්නේ මෙයා මෙතෙන්ට මේ යන ගමන් කරන එක ඔයාලට කැමති වාර ගානක් රිපීට් කරන්න ලියන්න පුළුවන්. ඒක තමයි මම අවසානයේ ඔයගොල්ලන්ට පෙන්නුවේ
රිපීට් වෙන්නේ මෙහෙමයි කියලා. හරි channel එක මොකක්ද කියලා අහන පුතේ ඔයගොල්ලන්ට YouTube එකේ මම පෙන්නන channel එක ඔයාලට පුළුවන් YouTube එකේ මෙන්න මේ channel එක හොයාගන්න. හරිද? මේකේ තමයි ඔයාලගේ පාඩම් මම දාන්නේ. මේ channel එක හොයාගන්න. channel එකේ නම නම් IT school. මේක අර education channel එකක් නිසා ගොඩක් ලොකු රිච් එකක් නෑ. ලොකුවට IT school කියලා type කරන්න පෙන්නන්නේ නෑ. YouTube එකට ගිහලා #nanopsc කියලා type කරන්න. නැත්නම් මනෝ චින්තනපර මගේ නම ටයිප් කරන්න එතකොට හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේකේ ලින්ක් එක ඔයගොල්ලන්ට එවන්නම් මේකෙන් ගන්න. මේකෙන්ම හදලා තියෙනවා කියලා ඔයගොල්ලන්ට ඔයාලගේ පාඩම් දාලා දෙන ඒ වගේම මේ තියෙන ස්ක්‍රැච් වැඩසටහනට දාලා පාඩම්. හරිද? ස්ක්‍රැච් එක මුලින් මේ අඳුන්වලා දෙනවා මේකේ තියෙන දේවල් ගැන. ඊට පස්සේ තියෙනවා දෙවෙනි පාඩම variables එක්ක වැඩ කරන හැටි. ඊට පස්සේ තියෙනවා practical. පොතේ තියෙන practical ටික කරන හැටි. මුලින් පරිපූර්ණ මේ වැඩසටහනට අදාළව මේක ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලා මම දාලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේකේ ගණන් හදන හැටිත් මම වෙනම වැඩසටහනක දාලා වෙනම වීඩියෝ එකක හදලා දාලා තියෙනවා. හරි? ඔය වීඩියෝ ටික බලන්න. එතකොට ඔයාලට පුළුවන් වෙයි ප්‍රෝග්‍රෑම් ටිකක් ලියා ගන්න. මම මේකේ ලින්ක් එක ආයෙත් ඔයගොල්ලොන්ට එවන්නම් මේ දැන් එවන්නම් ඔයගොල්ලොන්ට මේ chat එකේ ඔයගොල්ලොන්ට ටයිප් කරලා එවන්නම්. chat එකේ මම ඔන්න හැමෝටම බලා ගන්න එවන්නම් everybody immediately ඔන්න link එක. ඕකෙන් ගිහලා ඔයාලට නොතේරුණු තැන් නැවත බලන්න පුළුවන්. පාඩම දැම්මම ඕනනම් පාඩම උනත් ආයෙත් බලා ගන්න පුළුවන්. හරි. තාවනවද කො ප්‍රශ්න තියෙන්නේ ඉක්මනට දෙන්න කියන්න බලන්න ඔයගොල්ලන්ට තියෙන ගැටලු මේකේ. ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑම් හදද්දි ප්‍රශ්න එයි. තාවනවද ප්‍රශ්න තියෙන්නේ? ප්‍රශ්න ආවගෙන දැන් ඔයගොල්ලන්ට ඕන ටක් ගාලා මේකේ ප්‍රෝග්‍රෑම් එකක් හදලා බලන්න තමයි නේද? හරි. මේකේ ප්‍රෝග්‍රෑම් කරලා බලන්න කමක් නැහැ. මම දැන් ඔයගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් දෙනවා. ඒක ලියාගෙන මට ලබන සතියේ ඔයගොල්ලෝ කියන්න. Excuse me. කියන්න පුතේ. excuse me go इधर राइट पर ध्यान दो Sir, excuse me. क्या तो बोलते क्या राशि क्या ना Sir, मैं पाडम बरागन पुलांड පෙන්නපු channel එකට යන්න ඒකට මම දානවා අද පාඩමත් හෙට හවස හෝ අනිද්දා උදේට හරිද දැන් ඉවර වෙච්ච ගමන් දාන්න බෑ වීඩියෝ එක එඩිට් කරලා හදලා දාන්න පොඩ්ඩක් ඒක නිසා හෙට හෝ අනිද්දා thank you sir. හරි Sir, ඔව් තුදේ කියන්නේ sir මේ IT school කියන මේ IT school කියන එකේ ඒ කියන මේ එකේ තියෙනවද sir මේ scratch වැඩසටහන install කරගන්න විදියත් අනිවාර්යයෙන්ම තියෙනවා බලන්න ගිහිල්ලා පහළ මැදි වීඩියෝ එකක් scratch කොහොමද install කරගන්නේ කියලා ඒක බලන්න ඒක දීලා දෙනවා පුතේ links දෙකකුත් ඒ link දෙක පාවිච්චි කරලා download කරගන්නත් පුළුවන් මොනවද ප්‍රශ්න තියෙන්නේ ඊසදී පාඩමේ ලින්ක් එක එවනවද කියලා දරුවෙක් අහනවා පුතේ අර මම දැන් ඔයගොල්ලන්ට එවුවනේ ලින්ක් එකක් මම ඔයගොල්ලන්ට ලින්ක් එකක් එවුවනේ ඒ ලින්ක් එක උඩ ක්ලික් කරලා channel එකට යන්න ගිහිල්ලා පුතේ ඒක subscribe කරලා තියාගන්න එතකොට ඔයාලට වීඩියෝ එකක් දාපු ගමන් එනවනේ එතකොට ටක් ගාලා පාඩම බලා ගන්න පුළුවන් හරිද මම ආයිමත් ඕනනම් ඔයාලට ලින්ක් එක එවන්නම් හරිද තා මැසේජ් එකක් ආවා මේ ආයිමත් කියලා දෙන්න කියලා මොකද්ද මේ ඉවෙන්ට් කියන එක ගැන ආයිත් කියනවාද කියලා පවණි අහලා තිබුණා
හරි පුතේ මම ආයෙත් කියන්නම් ඔන්න අනිත් කෙනාට වගේ ලින්ක් එක නැවත එවුවා ඉවෙන්ට් right අපි ඉවෙන්ට් එක ගැන ආයෙ බලමු ඉවෙන්ට් එක පුතේ තියෙන්නේ මේ මෙහෙම දෙයක් උදාහරණයක් මේ ඉවෙන්ට් වල තියෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න ඕනේ කොහොමද කියන එක තමයි තියෙන්නේ ඒ කියන්නේ දැන් මම මේක ඩිලීට් කරන්න දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ලිවන්නේ අපි මේ බ්ලොක්ස් ටික පාවිච්චි කරලා ඉවෙන්ට් කියන එකේ තියෙන්නේ ඔයා මේ පළවෙනි ඉවෙන්ට් එක දැම්මොත් when flag click මෙන්න මේ පොඩි උඩ ක්ලික් කරාම මේක වැඩ කරන්නේ හරිද නවත්තන්න මෙතනින් එහෙම නැත්නම් අපිට තව ඔප්ෂන් තියෙනවා පුතේ මේ කරන්න when sprite click දුන්නාම මේක වැඩ කරන්නේ अरे स्क्रैच again हटाना हो सकता है හරි ඔන්න මේ ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහනවා මේක කෝඩ් එකට දාන්නේ කොහොමද කියලා මට ඒක දැන් මේ වෙලාවේ පෙන්වන්න බෑ මම පුතේ ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරලා දාන්නම් හිට හවස වගේ වෙද්දි උපරිම උත්සාහ කරන්නම් දාන්න දාපු ගමන් ඔයගොල්ලන්ට නොටිෆිකේෂන් එකක් එයි channel එකට ගිහිල්ලා ඒක subscribe කරලා තියාගන්න right ඊට පස්සේ දැන් මම මේ ඉවෙන්ට් එක ගැන පැහැදිලි කරන්නනේ ආවේ මේකේ ඔයාලට කැමති එකක් තෝරන්න පුළුවන් ස්පයිඩ් උඩ ක්ලික් කරාම වැඩ කරනවද නැත්නම් මේ කොඩිය උඩ ක්ලික් කරාම වැඩ කරනවද එහෙම නැත්නම් කීබෝඩ් එකේ ස්පේස් බාර් එකේ පුහාම වැඩ කරනවද දැන් මේ වගේ එකක් කරනවාම දැන් ඔයගොල්ලන්ට පේන්නේ මම කීබෝඩ් එකේ ස්පේස් බාර් එකේ පුහාම දැන් මෙයා වැඩ කරනවා හරිද දැන් ඔය වැඩ කරන්නේ කීබෝඩ් එකේ මම ස්පේස් බාර් එක පුහුව නිසා හරි නවත්තන්න පුළුවන් මෙතනින් ඔය වගේ මේතන තියෙන බ්ලොක්ස් අපිට කැමති විදිහට පුතේ පාවිච්චි කරන්න පුළුවන්. පෙන් කියන එක ගත්තොත් ඉතින් අපිට ඕන නම් මෙහා යන පාත් එක ඇඳෙන විදිහට දැන් අපිට ඕන නම් මම මෙතන මේ වගේ දාලා අපි නිකන් බලමු. පෙන් ඩවුන් ඔය වගේ දාලා බලමු මෙහාට මොනවද එකක් වෙන්නේ කියලා. අද මම ස්පේස් බාර් එකකට දීලා තියෙන්නේ මම මෙයාව අයින් කරලා නැවත ස්පේස් බාර් එක දානවා. sorry මම ස්ප්‍රයිට් එක දානවා ස්පේස් බාර් එක අයින් කරලා ඕන නැත්නම් පේන්නේ නැහැ මම මොනවද කරන්නේ කියලා නේ මේක උඩ ක්ලික් කරාම ඔන්න වැඩ කරන්න කියලා තමයි මම ලියුවේ ආන්න බලන්න එයා අර පාත් එක ඇදෙන්න විදිහට මම ඉස්සරහ ලියුවේ නේ එතකොට එයා අර පාත් එක ඇදෙනවා දැක්කද ඒ වගේ මේ හැම තමයි ඒ වගේ හැම එකකම තියෙනවා ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් දේවල්. මේකෙදි ගොඩක් වැදගත්ම බ්ලොක්ස් ටික තමයි මොකද මේ data කියන එක. දැන් මේ වගේ මේ පොඩි පොඩි නිර්මාණ ඒවා සාමාන්‍යයෙන් ඉන්ස්පෙක්ට් වල අඳුන ගන්න පොඩි ළමයි කරන දේවල්. ඔයාලට සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් එකක් වටින වැඩසටහනක් අපි ලබන සතියේ කතා කරනවා මේ කැල්කියුලේටර් එකක් වුණත් මේකෙන් හදන්න පුළුවන්. ඒක ගැන අපි ලබන සතියේ කරනවා මම කැල්කියුලේටර් එකක් සම්පූර්ණයෙන්ම කැල්කියුලේටර් එකක් වුණත් මේකෙන් නිර්මාණය කරන්න පුළුවන්. يعني එකතු කරන්න, අඩු කරන්න, බෙදන්න, වැඩි කරන්න තියෙන ඔයාට හදා ගන්න පුළුවන් කැල්කියුලේටර් එකක් කම්පියුටර් එකේදී ස්ක්‍රැච් පාවිච්චි කළා. අන්න ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් ලියලා තියෙනවා. විශේෂයෙන්ම data එක, sensing එක, control එක, operators අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. හරිද? මේ වගේ ප්‍රෝග්‍රෑම් වල තියෙන මේ පුංචි පුංචි දේවල් නේ පිටුරයක් එහාට මෙහාට යවන එක. ඔය වගේ දේවල් නේ ඒ අරුණාම මේ operators control event data පාවිච්චි කරලා පුළුවන් හොඳ වැඩසටහන් නිර්මාණය කරන්න. හැබැයි එහෙම කරන්න පුතේ ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මේ බ්ලොක්ස් වලින් කෙරෙන කාර්යයන් හරියට. හරිද? right මම දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් දෙනවා මට ලබන සතිය වෙද්දි මේකට උත්තරය ලියලා ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම සම්පූර්ණ පාඩම කරන බය වෙන්න එපා. හරිද? අපි දැන් ජනවාරි 4 ඉඳලා ඔයගොල්ලෝගේ 7 වසරම තමයි යන්නේ පුතේ 8 වසර නෙවෙයි මේ පාඩම් ඔක්කොම ඉවර කරලා 8 වසර පටන් ගන්නනේ ඔයගොල්ලෝ මෙහි ආවිල්ලා ෆීස් ගෙවද්දි කාලසටහන දෙන්නම් ලබන මාසේ පන්ති දින විදිය එතකොට මම කියන්න හැදුවේ මම ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් දෙනවා මට මේ ප්‍රශ්නෙට ඔයගොල්ලෝ ලියලා තියන්න ඕනේ එකක් ඇල්ගොරිතම් එක අනිත් එක ගැලීම් සටහන කියන දෙකම ඔයගොල්ලෝ හදලා තියන්න ඕනේ. හරිද? මෙන්න ගැටලුව පොතේම ලියා ගන්න ප්‍රශ්නයක් නැහැ. කියන්න ලියා ගන්න.
පළවෙනි ප්‍රශ්නේ එක ප්‍රශ්නයක් දෙන්නේ පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න එක යටතේ ඇතුළත් කරනු ලබන සංඛ්‍යා දෙකක 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 එකතුව සෙවීමට අදාළ එකතුව සෙවීමේ වැඩසටහනක් එකතුව සෙවීමේ වැඩසටහනක් එකතුව සෙවීමේ වැඩසටහනක් එකතුව සෙවීමේ වැඩසටහනක් නිර්මාණය කිරීමට අවශ්‍ය වන 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 ඇල්ගොරිතමය සහ නිර්මාණය කිරීමට අවශ්‍ය වන ඇල්ගොරිතමය සහ ගැලීම් සටහන නිර්මාණය කරන්න ඇල්ගොරිතමය හා ගැලීම් සටහන නිර්මාණය කරන්න ඇල්ගොරිතමය හා ගැලීම් සටහන නිර්මාණය කරන්න ඇල්ගොරිතමය හා ගැලීම් සටහන නිර්මාණය කරන්න හරි දැන් ඔය වැඩේ කරලා ලබන සතියේ පන්ති පටන් ගත්තාම ඕගොල්ලන්ට පුළුවනි ෆෝන් එකකින් ෆොටෝ එකක් අරගෙන තියාගන්න. කම්පියුටර් එක නම් ඔයා පාවිච්චි කරන්නේ මේ ෆොටෝ එක කම්පියුටරේට දාලා තියාගන්න. ෆෝන් එක නම් පාවිච්චි කරන්නේ ඒ වෙලේට හරිය ගමන්නේ ෆොටෝ එක ගහලා පන්තිය පටන් ගන්න කලින් දැන් අද ස්ටාර්ට් කරලා තිබ්බේ මම එන්න කලින් ඒ ටයිම් එක තුල ඔයා ලොග් වුණාට පස්සේ මීටින් එකට එහෙම නැත්නම් ජොයින් වුණාට පස්සේ ක්ලාස් එක ඊළඟ සතියේ ඩේට් එක ගැන දැම්ම කියන්න බෑ මට කාලසටහන ඔයගොල්ලෝ ආවම බලන්න මෙහෙට ආවම දෙමාපියන්ට දෙන්නම් කාලසටහන ඊළඟ සතියේ ජොයින් වුණාට පස්සේ ක්ලාස් එකට ඔයාලට පුළුවනි chat කරන තැනම තියෙනවානේ send file කියලා එකක් chat කරන තැනම ඇති send file කියලා එකක් ඒකෙන් ඕන ෆයිල් එකක් ඔයගොල්ලන්ට මට එවන්න පුළුවන් හරිද ඔයගොල්ලෝ කරන ওই නිර්මාණ ස්ක්‍රැච් ප්‍රාඩන් සේව් කරලා ඕන එකක් ඇටච් කරලා එවන්න පුළුවන්. එතනට ඇටච් කරලා ලබන සතියේ මට ලැබෙන්න සලස්වන්න. එතකොට පන්තිය තුලදී මම ඔයගොල්ලන්ට යන අතරතුරදී බලනවා ඔයගොල්ලෝ ලියපු ගැලීම් සටහනයි ඇල්ගොරිතම් එක මම බලනවා. මොකද්ද හරි ප්‍රශ්නයක් කියලා මට ඇහුන්නේ නැහැ. සර් දැන් කිව්වේ ටිකයි කියන්නකෝ. දැන් කියපු එක්සර්සයිස් එක දායි කියන්නේ ඕකේ. හරි දැන් මම කිව්ව එක ආයි කියන්නම් මම කිව්වේ සංඛ්‍යා දෙකක එකතුව සෙවීමට අදාළ සංඛ්‍යා ප්‍රශ්නයෙන් පස්සේ කිව්ව ටික. ප්‍රශ්නයෙන් පස්සේ කිව්ව ටිකද? හරි ප්‍රශ්නයෙන් පස්සේ කිව්වේ පුතේ ඕගොල්ලෝ ඕක හදන්න පොතේ ලියන්න. හරිද? ගැලීම් සටහනයි ඇල්ගොරිතම් එක දෙක පොතේ ලියලා ඒක ෆොටෝ එකක් ගන්න. හරිද? ෆොටෝ එකක් අරගෙන ඕගොල්ලෝට දැන් ලබන සතියේ පන්තිය පටන් ගන්නවානේ. පටන් ගන්න කලින් මම මේක ස්ටාර්ට් කරලා නැති දැන් අද ගොඩක් ළමයි එකට ඇවිල්ලා තිබුණා මම එන්න කලින්. ඒකයි නිසා ටක් ගාලා පටන් ගන්න පුළුවන් වුණා. එහෙම ස්ටාර්ට් කරලා තියෙද්දි
ඔයාලට පුළුවනි ඔයා කම්පියුටර් එක නම් පාවිච්චි කරන්න නැත්නම් ෆෝන් එක නම් ලේසි ෆෝන් එකෙන් මම ට්‍රයි ගහුවා ඒකෙන් මෙව්වා කම්පියුටර් එක නම් පාවිච්චි කරන්නේ ෆෝන් එකෙන් ගහලා කම්පියුටර් එකට කොපි කරගෙන ලබන සතියේ පන්ති පටන් ගන්න කලින් chat එකේ Java තියෙනවා නේද send file කියලා එකක් ඒක උඩ ක්ලික් කරලා අර පින්තූරේ තෝරලා attach කරලා මට එවන්න හරිද attach කරලා send කරාම සර්ට ලැබෙනවා ඔයගොල්ලෝ හදපු ඒ file හරිද කොතනද කියලා අහනවා ඔයගොල්ලෝ දැන් chat කරලා දාලා තියෙනවානේ අපිට පුළුවන් දැන් ඔයගොල්ලෝ මේ ප්‍රශ්නේ වන්න සර් කොතනද කියලා හරි එතන එවනවානේ නේද එතන එවනවානේ දැන් ඔයගොල්ලෝ මට chat කරලා එතන file කියලා වචනයක් තියෙනවා දැක්කද file කියලා අන්න ඒකට ක්ලික් කරාම your computer කියලා තියෙනවා file කියන තැන ක්ලික් කරාම මේවා ඔයගොල්ලෝ පොඩ්ඩක් ඉගෙන ගන්න පුතේ මේ දැන් ID ඉගෙනගෙන තිබුණ නැත්නම් කොහොමද දැන් මේ දවස්වල මේ පන්ති කරගන්නේ හරිද නෑ සර් කියනවා නෑ තියෙනවා ඔයගොල්ලෝ දැන් මේ chat කරන තැන කාව හරි තෝරනවානේ chat කරන තැන කවුරු හරි තෝරනවානේ තේරුවාම ඒ කියන්නේ මාව තේරුවට පස්සේ සර්වර් තේරුවට පස්සේ මේ ක්ලාස් එක තේරුවට පස්සේ එතන දෙනවා ෆයිල් කියලා එකක්. හරි මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්කෝ මම දැන් කම්පියුටර් එකේ ඉඳිදී ඔන්න බලන්න. හම්බුනේ නැද්ද? හරි. ඔන්න දැන් ඔයගොල්ලන්ට පේනවනේ දැන් මේ ඔයාලා chat කරන window එක පුතේ පේනව නේද ඔයගොල්ලන්ට? මේ window එක පේනවනේ දැන් ඔයාලට message දෙවෙනි දැන් එතන තියෙනවා දැන් මාව තෝරලා දැන් මම උදාහරණ දැන් ඔයගොල්ලෝ කවුරු හරි වුණා මට යාව තෝරලා everyone කියන දැනින් everyone තමයි හැමෝටම file එක යනවා. එහෙම එපා මාව විතරක් තෝරලා ෆයිල් කියලා දිනවනේ මෙතන අන්න එතන ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ තියෙනවා your computer කියලා එකක්. හරි? ඒක තෝරලා ඔයාගේ කම්පියුටර් එකේ ෆයිල් එක තියෙන තැන පින්තූර තියෙන තැන මෙහෙම ගිහිල්ලා හොයාගෙන ඒක තෝරලා ඕපන් කරන්න. එතකොට මේ ෆයිල් එක මට එනවා. හරිද? එච්චරයි කරන්න ඕන. හරිද? ඔය විදිහට මේ දැන් zoom එකේදී ඔයගොල්ලෝ හදන ෆයිල්ස් වෙන කෙනෙකුට යවන්න පුළුවන්. හරි පින්තූර attach කරලා යවන්න පුළුවන්. හරිනේ මේ විදිහට ඔයගොල්ලෝ ලබන සතිය වෙද්දී ඔගේ ගැලීම් සටහනේ ඇල්ගොරිතම් එකයි ලියලා attach කරලා යවන්න. හරිද? ඇල්ගොරිතම් ගැලීම් සටහන මොන හරි තේරුම් නැති ප්‍රශ්නයක් තියෙනවා නම් ගිය සතියේ පාඩම නැවත බලන්න. ඔයගොල්ලෝට දැන් ඒකේ පහසුව තියෙනවා. දැන් වෙනද කම්පියුටර් ක්ලාස් එකට ආවම තේරුම් නැති දේක් ෆෝන් එකෙත් එතනම තියෙනවා පුතේ attach කරලා යවන්න. හරිද? ඔය good night කියලා තියෙනවා. තාම ඉවර නැහැ. පන්ති පොඩ්ඩක් විනාඩියක් ඉන්න තාම. හරිද? එතකොට අපි ලබන සතියේ ඔය ගැලීම් සටහන සහ ඇල්ගොරිතම් එක ඔයගොල්ලෝ හදන ඇල්ගොරිතම් එකයි ගැලීම් සටහනයි පාවිච්චි කරලා ඇත්තටම ගණන් දෙකක් එකතු කිරීම අඩු කිරීම බෙදීම වැඩි කිරීම ඔයගොල්ලෝ එකතු කිරීම විතරක් හදලවන්න මම අනිකුත් ගණිත කර්ම ටිකක් එකට එකතු කරලා අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියමු. හරි ලබන සතියේ කැල්කියුලේටර් එකක් හදන්න. හරිනේ? රයිට්. එතකොට මම ඔන්න පණිවිඩ අද දෙකක් කිව්වා. එකක් ඔය ප්‍රශ්නෙට උත්තර ලියලවන්න අනිත් එක 31 1 2 කියන දවස් 4 තුල ඕගොල්ලෝගේ දෙමාපියන්ට කියන්න ඔෆිස් එකට ඇවිල්ලා ජනවාරි මාසෙට අදාළ පන්ති ගාස්තු ගෙවන්න. එතකොට ඕගොල්ලන්ට ජනවාරි මාසේ පන්ති තියෙන කාලසටහන සහ කාලසටහනක් දෙනවා. අලුතෙන් මීටින් ID එකකුයි පාස්පෝර්ට් එකකුයි දැන් මේ මාසේ තියෙන එක නෙවෙයි වෙනස් වෙනවා. මීටින් ID එකක් පාස්පෝර්ට් එකක් ඒ ඔක්කොම ඕගොල්ලන්ට දෙනවා. මෙහෙට ඇවිල්ලා ජනවාරි මාසේ PA ගෙවුවට පස්සේ. හරිනේ? තාමන හරි ප්‍රශ්න දිනවල අවසාන වශයෙන් පන්තිය ඉවර කරන්න කලින් සර් පීස් වල පීස් කීයද? පන්ති පීස් කියලා කියන්නම් පුතේ මෙහිමයි. දැන් ඔන්ලයින් ක්ලාස් එකේ යන නිසා දැන් ඕගොල්ලෝ ගෙදර ඉඳන් ඕගොල්ලොන්ට යන්නේ ඩේටා විතරයිනේ පුතේ. අපිට එහෙම බෑ. දැන් අපි ළමයි 100කට එකපාර උගන්වන්න හොස්ට් කෙනෙක් සල්ලි දීලා ගෙවලා අරන් දෙන්නේ Zoom පැකේජ් එක. හරිද? සාමාන්‍යයෙන් ළමයි 100 ගෙන ලොකු ගාණක් අපි ගෙවලා අරන් දෙන්නේ. ඒක නිසා ඕගොල්ලෝගේ ඔන්ලයින් පන්තියට හැමෝගෙම 600ක් මාසෙට ගන්නවා. හැබැයි සාමාන්‍ය විදිහට පන්ති පටන් ගත්තට පස්සේ නැවත ඔයගොල්ලෝගේ කලින් ගත්ත ගාස්තුවම තමයි අය කරන්නේ. හරිද? මේ ඔන්ලයින් ක්ලාස් එකට විතරයි පුතේ fee එක 600ක් කරලා තියෙන්නේ. අනිත් පන්ති වලට ඔයාලගේ සාමාන්‍ය ගාස්තුවම තමයි අය කරන්නේ. හරි නේද? තව ප්‍රශ්න තියෙනවද?
ස්ක්‍රැච් වල තියෙන ප්‍රධාන ප්‍රශ්න ටිකට ඔයගොල්ලන්ට උත්තර හොයාගන්න පුළුවන් YouTube එකේ දාපු වීඩියෝස් බලන්න. සිංහලෙන් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න දාපු වීඩියෝස් තියෙනවා ඒ ගොඩක් අය බලලා දෙනවා. ඔයගොල්ලෝ බලන්න. බලලා ඒකෙත් නොතේරෙන තැන් තියෙනවා නම් පුතේ වීඩියෝ එකේ පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. හරිද? එතකොට මට දන්නවා රයිට් ඔයගොල්ලන්ට මේ කොටස් තේරෙලා නැහැ කියලා. එතකොට මම ඒව නැවත ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම් පාඩමේ යද්දී. හරිද? දැන් මෙච්චර මේ කියන්නේ ඔයගොල්ලෝ ළඟ ඉඳලා මට ඔයගොල්ලන්ට ඇවිල්ලා පුතේ කියලා දෙන්න තිබුණා ස්ක්‍රැච් එක හොඳටම. දැන් ඔයගොල්ලෝ ළඟ නැහැ. ඔයගොල්ලන්ට තනියම ඉගෙන ගන්න වෙන නිසා තමයි ඔය වීඩියෝස් ටිකක් පාවිච්චි කරන්න කියලා කියන්නේ. කියන්න ප්‍රශ්න. සර් අර මේ මැසේජ් එකක් එවන්නේ කිව්වේ ඒ තැන හොයාගන්න බෑනේ. ෆෝන් එකේ තියෙනකොට දැන් ඔයා chat කරන තැන හම්බුණාද? ඔව් සර්. chat කරන තැන හම්බුණා නම් එතනම තියෙනවා ෆයිල් කියලා එකක්. හරිද? හිමීට හොයලා බලන්නකෝ ලබන සතියේ ක්ලාස් එක ස්ටාර්ට් කරාම මට ලැබෙන්න සලස්සන්න. හරි? හරිනේ දැන් හොයාගන්න බෑ කියලා මේ ඉතර වොරි වෙන්න එපා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වෙලේට හරි මම ඔයගොල්ලන්ට කියන්නම්. ඒකේ වන්න ක්‍රමය. හරිද? එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අර මුල්ම දවසේ මැසේජ් එකක් ආවනේ මේ මීටින් ID එකයි පාස්වර්ඩ් එකයි කියලා ඒකේ තියෙනවා මගේ ටෙලිෆෝන් නම්බර් එක. ඒකට WhatsApp කරලා එවන්න. හරිනේ? එතකොට ප්‍රශ්න විසඳුණා. ඔයගොල්ලන්ට පළවෙනි දවසේ ආවනේද මැසේජ් එකක්. ඒකේ තියෙනවා පුතේ මගේ ටෙලිෆෝන් නම්බර් එක මම WhatsApp පාවිච්චි කරන නම්බර් එක මම ඔයගොල්ලන්ට කලින් මේක පෙන්නුවා. මේ නම්බර් එකට WhatsApp එකේ attach කරලා එවන්න මේ උඩ තියෙන නම්බර් එකට ඔන්න දැම්ම 46 710 86 62. ඒකට එවන්න. හරිනේ? එතකොට ඔයගොල්ලන්ට එතකොට ප්‍රශ්නයක් නෑ නේ. ඕකේ වන්න බැරි නෑ. ඒකේ හරි එවන්න. හැබැයි ඒකේ වනකොට ඔයාගේ නම ඒ දැන් ඔයා ඔය උත්තර ලියන කොලේ යටින් නමත් ලියලා ෆොටෝ එක අරන් එවන්න. නැත්තම් මට කාගෙද කියලා හොයාගන්න බෑනේ. ඒක නිසා සර් කවද්ද ඔෆිස් එකට එන්න ඕනේ කියලා අහනවා. ඔෆිස් එක හෙට බහලා හෙට පොයනේ හෙට බහලා අනිද්දා ඉඳලා 3 වෙනිදා මේ 30 31 1 2 ඔය දවස් 4 තුල ඇවිල්ලා ඔයගොල්ලන්ට පිරිස් කියවලා යන්න පුළුවන්. හරිනේ? එතකොට කාලසටහන ඒ ටික ලැබෙන්න සලස්වන්නම්. හරිද? රයිට් එහෙනම් මම අදට ඔයගොල්ලන්ට ලෙසන් එක මෙතනින් අවසන් කරනවා. අපි අලුත් අවුරුද්දේ අලුත් විදියට හම්බෙමු. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුද්ද මේ ලෙටර් එක ඔක්කොම හොඳ වෙලා ඔයගොල්ලන්ට සාමාන්‍ය විදිහට ඉස්කෝලේ පන්තියට සහභාගී වෙන්න හැකි වෙලා මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පරිස්සමෙන් ඉන්න ලබන සතියේ ක්ලාස් එකේදී හම්බෙමු. ස්ක්‍රැච් වල වැඩසටහන් හදන කොටසෙන් ලබන සතියේ හම්බෙමු. එහෙනම් යන්න හැමෝටම බුත් සරණයි. good night.